දුවේ පුතේ අපි මේ පරිච්ඡේදයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ලියවන පට්ටලය මගින් ඉටු කරගත හැකි ප්‍රධාන ක්‍රියාදාමයන් පිළිබඳව. අපි කලින් පරිච්ඡේදයේදී ඔබ සමග සාකච්ඡාවට භාජනය කළා මේ ලියවන පට්ටලය එහෙම නැත්නම් ලේත් මැෂින් එකේ ක්‍රියාකාරීත්වය. දැන් අපි බලමු මේ ලියවන පට්ටලය හෙවත් ලේත් මැෂින් එකේ මොනවද කරන්න පුළුවන්. දික් අතට ලියවීම longitudinal turning එහෙම නැත්නම් outside කියලා කියනවා. දික් අතට ලියවන පට්ටලේ ලියවනවා. මොකද්ද මේ කියන්නේ? සිලින්ඩ්‍රාකාර වැඩ කොටසක බාහිර වටපෘෂ්ඨය ලියවීම මගින් එහි විස්කම්භය අඩු කිරීම. දැන් මේ රූප සටහන බලන්න. මෙන්න මේ සක්කයට සම්බන්ධ වෙලා තිබෙනවා යන්ත්‍ර කොටස. මේ අපි කියමු මේ පැත්ත වැඩ කොටස, මේ පැත්ත සක්කයට මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. මෙන්න මේ ටූල් එක, මේ ටූල් කොටස මෙයාට සම්බන්ධ කරාම මෙයා භ්‍රමණය වීම සමග මේ කොටස් ටික ගැලවි විස්කම්භය මේ ප්‍රමාණයට අඩු වෙනවා. අපි කියමු මේ විස්කම්භය A කියලා. A සිට මෙයාගේ විස්කම්භය B දක්වා අඩු වීම සිදු වෙනවා. ඔන්න ඒ සඳහා භාවිතා කරන විශේෂ ටූල් එකක්. දික් අතට ලියවන ටූල් එක භාවිතා කරනවා. මේ ටූල් එක ටූල් පෝස්ට් එක දිගේ හිමීට ලං කරලා මේ දිශාවට චලනය කරනවා. මේ දිශාවට චලනය කරනකොට මේ වෘත්තාකාර වස්තු කොටසේ විස්කම්භය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට දුවේ පුතේ මේ සඳහා බොහෝ වෙලාවට භාවිතා කරන්නේ යකඩ කොටස්, වානේ කොටස්. ඒතර වානේ කොටස් වල දැඩි බවට වඩා මේ රතු පාටින් දක්වන මේ ටූල් එකේ දැඩිභාවය වැඩි වෙන්න ඕනේ. මෙය ගෙවී යාම සඳහා. මේ ක්‍රමයෙන් ලං කරන විට මේ කොටස වස්තු කොටස ගෙවී යාම ආරම්භ වෙනවා. මෙන්න මේකට අපි කියනවා කොමක්ද? දික් අතට ලියවීම කියලා. යන්ත්‍රයේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ලියවීම කරන බැවින් මේ ලියවීම සමාන්තර ලියවීම යනුවෙන්ද හඳුන්වයි. මේ දික් අතට ලියවන එකට තවත් නමක් කියනවා මොකද පුතේ? සමාන්තර ලියවීම යනුවෙන් හඳුන්වනවා. දික් අතට ලියවීම සඳහා පිටත පැති ලියවුම් කටුවක් හෝ රළු ලියවුම් කටුවක් භාවිතයට යොදා ගනී. අන්න මේ කටුවේ නම මොකද්ද? පැති ලියවුම් කටුව. පැති ලියවුම් කටුව හෝ රළු ලියවුම් කටුවක් මේ සඳහා භාවිතා කරනවා. අන්න ඒ සඳහා භාවිතා කරන කටුව පැති ලියවුම් කටුව. එහෙම නැත්නම් රළු කටුව භාවිතා කරනවා. දැන් ඔබට මේ ආකාරයට පේන්න ඕනේ මේ පැති ලියවුම් කටුව. මේ තුඩ මගින් තමයි මේ විස්කම්භ කොටස අඩු වෙන්න පටන් ගන්නෙ. මතු පිට සිනිදුව හෝ රළු ආකාරයට ලියවීම කළ හැක. මතු පිට සිනිදුවට හෝ රළු ආකාරයට මේ ලියවීම කරන්න පුළුවන්. රවුම් ලෝහ කඳක් දික් අතට ලියවීම සඳහා අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ වැඩ කොටස යන්ත්‍රයට සවි කරගන්නා අයුරු අවශ්‍ය වන මූහත් කරන ලද ලියවුම් කටුව යෙදිය යුතු යන්ත්‍ර වේගය, කැරකීම් වේගය සහ නිවීමේ දියරයයි. මොකද්ද මේ කැරකෙන වේගය? අපිට පුළුවන් මේ සක්කිය කැරකෙන වේගය පාලනය කරන්න. ඒ වගේම මේ කටුව සහ යන්ත්‍ර කොටස අතර ඇතිවන ඝර්ෂණය අවම කිරීම සඳහා නිවීමේ දියරයක්, ලුබ්‍රිකේෂන් ඔයිල් එකක් මේ ස්පර්ශවන පෘෂ්ඨයට යෙදිය යුතුයි. එලෙස ස්පර්ශන පෘෂ්ඨයට මේ නිවීමේ දියරය යෙදීමෙන් බලාපොරොත්තු වන්නේ ඝර්ෂණය අවම කිරීමක්. එහෙම නැති වුණොත් ඒ යන්ත්‍ර කොටස පෘෂ්ඨය වැඩි උෂ්ණත්වයකට රත් වෙලා මේ කටුව කැඩී යාම හෝ යන්ත්‍ර කොටස කැඩී යාම අවදානමක් පවතිනවා. ඒ නිසා අපි දික් අතට ලිවීමේදී මෙන්න මේ ස්ථානයට නිරන්තරයෙන්ම ස්නේහන ද්‍රව්‍යයක්, නිවීමේ දියරයක් දැමීම අනිවාර්ය වෙනවා. මේ නම් මතක තියාගන්න. මේ කටුවට අපි කියනවා මෙන්න මේ ආකාරයේ පැති ලියවුම් කටුවක්, එහෙම නැත්නම් රළු ලියවුම් කටුවක් මේ සඳහා භාවිතා කරනවා. ඔන්න අපි ලියවන පට්ටලෙන් සිදු කරගන්නා වූ ප්‍රධාන ක්‍රියාවලියක් දික් අතට ලියවීම, එහෙම නැත්නම් පිටත ලියවීම ලෙස හඳුන්වනවා. දෙවන කාරණාව දික් අතට ලියවීම ඇතුළත, ඉන්සයිඩ් ඇතුළත ලියවීම. දැන් මේ රූපරාමයෙන් ඔබට පැහැදිලිව පේනවා ඇතුළත ලියවනවා මේ ඇතුල් පැත්ත.
දැන් මේ වස්තු කොටසේ කුහරයක් ආකාරයට ඇතුල් පැත්ත කොටසක් පදාර්ථ කොටසක් ඉවත් කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ වස්තු කොටස ගත්තාම මෙන්න මෙයාගේ මේ කොටස මොනා කරගන්න පුළුවන්ද? මේ ආකාරයට ඇතුළට අඩු කරගන්න පුළුවන්. ඇතුළත ලියවීම. බලමු. වැඩ කොටසක විදින ලද සිදුර විශාල කරු ගන්න ලබන්නේ යන්ත්‍රයේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව දික් අතට ඇතුළට ලියවීමෙනි. මුලින්ම වස්තු කොටස අරගෙන වස්තු කොටස සිදුරක් විද ගන්නවා. සිදුර විදගෙන මේ සිදුරේ විශාලත්වය වැඩි කරගන්නවා. මෙන්න මේ ආකාරයට මේ සිදුර මුලින්ම සිදුර විදලා මේ කටුව දාලා මේ සිදුරේ විශාලත්වය වැඩි කරගන්න පුළුවන්. අභ්‍යන්තර ලියවීම කියලා හඳුන්වනවා. ටික ටික කටුව මොනා කරන්න පුළුවන්ද? මේ අභ්‍යන්තරයට ලං කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා සක්කය සහ කෙළවරේ කොටස. මේ කෙළවරේ කොටස ටෙයිල් එකට මේ සම්බන්ධ කරනවා විදුම් කටුව සම්බන්ධ කරලා මේ කටුව මේ අභ්‍යන්තරයට යොමු කිරීම මගින් මේ අභ්‍යන්තරයේ සෑරීම අපිට සිදු කරගන්න පුළුවන්. අභ්‍යන්තරයේ හාරනවා වගේ ක්‍රියාවලියක්. මෙම රූප සටහනින් දැක්වෙන්නේ සෑරුම් කටුවෙන් තව් විශාල කිරීමයි. අන්න සෑරුම් කටුවක් හාරනවා කියන අදහසින් අභ්‍යන්තරයේ හාරලා ඒ තව්වේ සිදුරේ විශාලත්වය වැඩි කරගන්න පුළුවන්. එම කාර්යය ඉටු කර ගැනීමට සිදුරේ ගැඹුර ප්‍රමාණය අනුව තව් කටුවේ කිරම් කටුවක් යොදා ගත යුතුය. දැන් මේ අභ්‍යන්තරයට මේ කොටස විදිනකොට මේ අභ්‍යන්තරය දක්වා මේ කටුව ගමන් කරන්න ඕනේ. ඒත් සරම් විශාල කටුවක් අපිට හොයාගන්න නැති වුණත් එය එකිනෙකට සම්බන්ධ කර ගැනීම සඳහා තව කටුව විශාල කර ගැනීමට කිරම් කටුවක් භාවිතා කරනවා. ඒ කුඩා කටුව සමග එකතුව කිරම් කටුව භාවිතා කරමින් මේ කෙළවර අර වස්තු කොටස අභ්‍යන්තරයට යැවීම සිදු කරලා අන්න ලියවීම සිදු කරනවා. ඒ වස්තු කොටසේ ගැඹුර අණුව කොප්පන ගැඹුරකට මේ සිදුර ලියවන්නේද කියන කාරණාව අනුව කිරම් කටුවේ දිග ප්‍රමාණය අප තීරණය කරගත යුතුයි. භාවිතයට යොදා ගන්නා එම කටුවේ කඳෙහි ශක්තිතාවය හා ලෝහය අණුව කැපුම් ගැඹුර හා කැවීම් වේගය කොපමණ දැයි නිශ්චය කරගන්න. කටුවේ කඳෙහි ශක්තිතාව ලෝහේ අණුව කැපුම් ගැඹුර හා කැපීමේ වේගය කොච්චර කැපුම් ගැඹුරකට කැපුම් වේගයකට මේ කරකවනවාද කියලා ඔහු අත්දැකීමෙන්ම තීරණය කරගත යුතුයි. මේ වැඩ කරනකොට ඔහුට පළපුරුද්ද ලැබෙනවා. නැති වුණොත් වේගයේ අණුව සමහරලාට මේ කටු කැඩී යන්න පුළුවන්. වැඩ කොටස් කැඩී යන්න පුළුවන්. ඒ නිසා අත්දැකීමෙන් සූක්ෂමව මේ කැරකෙවෙන්න ඕන වේගය ගැඹුර මේ වගේ දේවල් මේ ලියවන පට්ටල් හිමියා පාලනය කරගත යුතුයි. මේ ගැන සැලකිලි බවක් නොදැක්වුවොත් කටුව නැවීම නිසා සිදුරේ මධ්‍ය දෙස තල්ලුවීම සිදුවන අතර එම නිසා નિયમિત මිනුමට ලියවීමට හැකියාව ලැබෙන්නේ නැහැ. හරි ආකාරව નિયમિત ප්‍රමාණයට මේ ලියවා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එනිසා මේ පිළිබඳව විශේෂ අවධානයකින් ඔහු පසුවිය යුතුයි. මේ තිබෙන්නේ ඒ කාර්ය කරගන්න ආකාරය හරූටණය කරමින් මෙයාගේ අභ්‍යන්තරයට දෙපසට ඇතුළට දෙපසට යාවමින් මේ සිදුරේ විශාලත්වය වැඩි කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ ටූල් පෝස්ට් එකෙන් මේ කාර්ය කරන්න හැකියාව තිබෙනවා. ටූල් කටුව අභ්‍යන්තර දෙසට යොමු කිරීම තුළින් මේ කාර්ය කරගන්න පුළුවන්. මේ ටූල් පෝස්ට් එක ආයුධ ටැඹ තුළ තිබෙන කිරම් කටුවට මේ සෑරීම් කටුව සම්බන්ධ කරලා අභ්‍යන්තරය කොටස ලියවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟට යමු මුහුණත් ලියවීම. මොකද්ද මේ මුහුණත් ලියවන්නේ? ෆර්ස්ට් ෆේස් ටර්නින් කියලා කියනවා ලියවීම. ෆර්ස්ට් ටර්නින්. බලමු රූපරාමු. මේ මුහුණත. වස්තු කොටසේ මුහුණත. මුහුණත ලියවා ගන්න පුළුවන්. ෆේස් ටර්නින් මේ කෙලෙම වස්තු කොටසේ මුහුණත. දැන් අපි මෙහෙම වස්තු කොටස ගත්තොත් මේ පැත්ත. ෆේස් එක මුහුණත් ලියවීම. බලමු මේ ආකාරයට. වැඩ කොටසේ මුහුණත මට්ටම යන්ත්‍රය අක්ෂයට ලම්බකව සිටිනසේ ලියවීමයි. මුහුණත් ලියවීම කටුවේ කැපුම් තුඩ යන්ත්‍රයේ ප්‍රධාන අක්ෂයට කේන්ද්‍රගතව පිහිටනසේ ආයුධ ටැඹේ සවි කරගත යුතුය. ලියවතු මුහුණතේ ධාරය සක්කේ හකුවලට ආසන්න වනසේ තබා ගන්න. සක්කේ හකුවලට ආසන්න වනසේ තබාගෙන මුහුණත් ලියවීම කටුවේ තුඩ ඉතාමත් කුඩාවට රවුම් කරගන්න. කුඩා කැපුමක් සමග අඩු කැවීම් වේගයක් යොදවමින් සිනිඳු මුහුණතක් ලබාගත හැකි වේ. සිනිඳු මුහුණතක් ලබාගත හැකි වේ. දැන් මේ වගේ වස්තු කොටස ගත්තාම
මේ වස්තු කොටස ලියවලා ඊටාම සුමට මුහුණතක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මුහුණත් ලියවීමේ. ෆස්ට් ෆේස් ටර්නින් කියලා කියනවා. සමහරට මේ කැපුම් තලය රළු ගොරෝසු ආකාරයෙන් තියෙන්න පුළුවන්. නිසා සිනිඳු ආකාරයෙන් ලියවා ගැනීමට හැකියාව ලැබෙනවා මෙය භාවිතා කරමින්. ඔබ හිතන්න පුළුවන් සර් මේක පීරක් භාවිතා කරමින් මූණ සිනිඳු කරන්න පුළුවන්. ඔව්. නමුත් මේ සිනිඳු කිරීම හරියටම ලම්බකව මෙන්න මේ කොටසට හරියටම ලම්බකව සිදුවන නිසා එය ඊටාම සුමට හොඳ නිමහමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මුහුණත ලියවීමෙන් පසු වැඩ කොටසේ මුහුණත් ධාරය ඊටා මුවහත් භාවයේ යුක්ත වන බැවින් එය අනතුරුදායකයි. මේ මුහුණත ඊටාම තියුණු වෙනවා. මේ කෙලවර ඊටාම තියුණු වෙනවා. එතකොට ඒක අනතුරුදායකයි, කැපෙන්න පුළුවන්. ඒ නිසා එම ධාරය මොට කරගන්න පීරක් භාවිතා කරමින් සිනිඳු පීරක් භාවිතා කරමින් අංශක 45කට විතර මේ වටේ කෝණය මෙන්න මේ ආකාරයට ධාරය සුමට කර ගැනීම කරන්න පුළුවන්. එම නිසා එම ධාරය මොට කර ගැනීමට එහෙම නැත්නම් සිනිඳු කර ගැනීමට පීරකින් අංශක 45 කෝණයක් සිටනසේ අඩු යන්ත්‍ර වේගයක් යොදා ඒ මත තෙරපුමකින් පීරිගා ගත යුතුය. මේ වටේට පීරිගා ගැනීම සිදු කරන්න වෙනවා ආරක්ෂාව සඳහා. ඔන්නෝකට අපි කියනවා මුහුණත් ලියවීම කියලා. කොමක්ද පුතේ? මුහුණත් ලියවීම. ෆේස් ටර්නින් එහෙම නැත්නම් මුහුණත් ලියවීම ලෙස අපි හඳුන්වනවා. පිටත සුලස් ලියවීම external taper turning. පිටත සුලස් ලියවීම. බලන්න දැන් මේ රූප රාමුව දෙස. මේ පිටත කොටස. දැන් ඇත්තටම වස්තුව තිබෙන්නේ මෙන්න මේ ආකාරයි. මේක පත් කරගන්න ඕනේ මෙන්න මේ විදියට. පිටත සුලස් ලියවීම ඔය තියෙන්නේ මේ ආකාරයට. සමහර වස්තු කොටස් යන්ත්‍ර තුල මේ වගේ ආකාර තියෙනවා. ඒ නිසා මෙන්න මේ ටූල් පෝස්ට් එක අංශක ගානකට ආනත කරගනිමින් මේ දිශාවට චලිත කිරීමෙන් මෙය ලියවා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ දිශාවට මේ කොටස චලිත කරනකොට මෙන්න මේ ආකාරයට වැඩ කොටස ලියවීම සිදු වෙනවා. බලන්න කොච්චර වැඩක් මේකෙන් කරගන්න පුළුවන්ද? හුලස් ලියවීම කියලා කියනවා. නේ? හුලස් ලියවීම. යන්ත්‍රයේ ප්‍රධාන අක්ෂයට ආනතව ලියවීම කරවීම හුලස් ලියවීම වේ. ලියන පට්ටලය මගින් හුලස් ලියවීම ක්‍රම කිහිපයක් ඇත. වැඩේට අදාළ වන පරිදි හුලස් ලියවන ක්‍රම අතුරින් සුදුසුම ලියවුම් ක්‍රමයක් භාවිතයට යොදා ගත යුතුයි. එහිදී කියනවා මෙන්න මේ ආකාරයට රූප සටහනින් දැක්වෙන පොදු රූටනය අංශක 60ක් හැඩ ගැසීමේ ප්‍රධාන අක්ෂයට අංශක 60ක සුලසක් ලියවා ගන්නා අන්දමයි. අංශක 60ක් මේ ආකාරයේ අංශක 60ක් මේ කෝණය අපි හිතමු අංශක 60ක්. තිරසත් එක්ක අංශක 60ක කෝණයක්. මේ පැත්තත් තිරසත් එක්ක අංශක 60ක කෝණයක් ලියවා ගන්න අවශ්‍යයි කියලා අපි හිතමු. සිනිඳු සුලස් මතු පිටක් ලබා ගැනීමට නම් ලියවුම් කටු තුඩ කුඩාවට රවුම් කර තිබිය යුතුය. ලියවුම් කටුව කුඩාවට ලියවලා රවුම් කර තියවන්න අපිට තාම සුමට මතු පිටක් ලබා ගන්න පුළුවන්. සුදුසු ලියවීමේදී ලියවනේ පට්ටලේ ගැල අගුළු දමා තිබිය යුතු වෙන්නේය. ලියවන පට්ටලේ ගැල අගුළු දමා තිබ්බහම අපිට මෙයාට එහාට මෙහාට වෙන්නේ නැතුව ඊටාම ලස්සනට මෙන්න මේ මුහුණත ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපිට මේ තියරිය මේ කතා කරාට ඇත්තටම ප්‍රායෝගිකත්වය ඔබට මේ සිද්ධාන්ත හරහා ලබා දෙන්න අපහසු කාරණාවක් වෙනවා. ඔබේ මේ ප්‍රායෝගිකත්වය විභාග ප්‍රශ්නයේදී අහන්නේ නැහැ. නමුත් මේ වෙන සිද්ධාන්තය මේ කුමක්ද වෙන්නේ කියන කාරණාව පිළිබඳව දැනීමක් ලබා දීම සඳහා පමණයි මේ රූපරාමු සහ මේ වාක්‍ය පැහැදිලි කිරීම සිදු කරන්නේ. සුලස් ලියවීම. විභාගෙට මෙවැනි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ලියවන පට්ටලයක් මගින් සිදු කරගත හැකි ප්‍රධාන ක්‍රියාදාමයක් වන්නේ නොවන්නේ. එතකොට ඔබ ඇතුළත ලියවීම, පිටත ලියවීම, මුහුණත් ලියවීම, හුලස් ලියවීම මේ පිළිබඳව දාලා අදහසක් ඔබ තබා ගැනීම ප්‍රමාණවත් වෙනවා. මේ සිද්ධාන්ත මේ ආකාරයෙන් ප්‍රායෝගිකත්වයට යොමු කිරීමේදී මේ සිද්ධාන්ත කාරණාවල ලොකු වැදගත්කමක් නැහැ. ඔබ නිවැරදිව ටූල් හසුරා ගැනීම, සක්කය හසුරා ගැනීම, ඒ තුළ තිරස් චලිත කිරීම, ආනතව චලිත කිරීම මේ ප්‍රායෝගිකව ඔබ අත්දකින්න ඕනේ. ඒ තුලින් තමයි නියමිත ආකාරයෙන් වැඩක් කර ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඊළඟට අපි යනවා ඇතුළත හුලස් ලියවීම. ඇතුළත සුලස් ලියවීම. දැන් අරක පිටතනේ මේ ඇතුළත් මේ ආකාරයට සුලස් ලියවන්න පුළුවන්. මේ තියෙන්නේ ඇතුළත මේ අභ්‍යන්තර පෘෂ්ඨය.
ඒ සඳහාත් විශේෂ කටුවක් භාවිතා කරමින් අභ්‍යන්තරය කොටස මේ ආකාරයට ලියවන්න පුළුවන්. නමුත් ප්‍රායෝගික පරීක්ෂණවලදී ඔබට මේ ඇතුළත සුලස් ලියවීම පිටත සුලස් ලියවීම එන්නේ නැහැ. බොහෝ වෙලාවට පිට විශ්කම්භය අඩු කර ගැනීම. එහෙම නැත්නම් මුහුණත් ලියවීම වගේ ප්‍රධාන ආකාර තුනක් අපි මුලින් කතා කරපු ආකාර තුන තමයි බොහෝ අවස්ථාවලදී මේ ලියවන පට්ටරෙන් ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔබට සිදු කරන්න වෙන්නේ. අපි දැන් මේ ක්‍රියාදාමයක් බලමු මේ ආකාරයට. මේදී කියනවා වැඩ කොටසේ විදන ලද සිදුරේ ඇතුළත යාන්ත්‍රණයේ ප්‍රධාන අක්ෂයට ආනතව මෙසේ ලියවන්නේය. ඒ නිසා මේ ඇතුළත ලියවන අතරෙදිත් ඇතුළත විශ්කම්භය වැඩි කරන අවස්ථාවේදීත් අනිවාර්යෙන් ඒ කොටසේ සිදුරක් විද තබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ සිදුර විද තබාගෙන සිදුර හරහා තමයි මේ ආනතව සුලස ලියවන්න පටන් ගන්න. එසේ නොවුනහොත් මේ ලියවීම සිදු කරන කට්ට කැඩී යාම සිදු වෙන්න පුළුවන්. මතක තබා ගන්න මේ සෑම අවස්ථාවකදීම දියරයක් ස්නේහන දියරයක් මේ තුරට වත් කර ගැනීමෙන් ඝර්ෂණය මගින් ඇතිවන හානිය ආපදාවය අවම කරගන්න පුළුවන්. පහත රූපයේ දැක්වන පරිදි ප්‍රධාන අක්ෂයට අංශක 22ක් ආනතව පොදු රූටණය හැඩකර එම රූටණය කරකමින් සෑරුම් කටුවෙන් ඇතුළත ලියවීම කරනවා. ඒ රූටණය කරමින් ඇතුළට පිටුපසට රූටණය කරමින් මෙන්න මේ ආකාරයේ ලියවීම සිදු කරන්න පුළුවන්. මේ දිශාවට කටුව යවනවා එළියට යවනවා. ඇතුළට එළියට යවමින් ඊටාම ලස්සනට මේ ඇතුළත මේ රූට විමින් ඇතුළත සෑරුම් කටුව භාවිතා කරමින් එහෙම නැත්නම් බෝරින් ටූල් එකක් භාවිතා කරමින් මේ ටූල් එක බෝරින් ටූල් එක භාවිතා කරමින් මේ ආකාරයේ ලියවීම සිදු කරන්න පුළුවන්. එම කටුවේ කැපුම් තුඩ කේන්ද්‍රගතව අල්ලා තිබීම අනිවාර්ය වේ. පට්ටල් කටුව කේන්ද්‍රගත නොවුනොත් අංශක 22 පොදු රූටණය හැඩ කළත් කැපුමෙන් ලැබෙන්නේ අංශක 22 ආනතියක් නොවේ. නිසා කේන්ද්‍රගතව හරියටම කේන්ද්‍රගතව සෙන්ටරේ මෙයා තියෙන්න ඕනේ. සෙන්ටරෙන් බැහැරට ගියොත් මේ තියෙන සෙන්ටර් එක මේ කේන්ද්‍රයට කේන්ද්‍රගත වෙන පොඩ්ඩක් හරි ඉහළ පහළ වුණොත් මේ ලැබෙන සුලස එක පැත්තකට ඇද වෙන්න පුළුවන්. ඒ නිසා හරියටම කේන්ද්‍රගතව සෙන්ටර් වෙන විදිහ ආකාරයට මේ ස්ථානගත කරන්න ඕනේ. ඒ නිසා මේ වස්තු කොටස සම්බන්ධනේ සක්කයටනේ චක්කයකටනේ. ඒ චක්කයකට සම්බන්ධ වුණොත් හරියටම චක්කයට ලම්බක වෙන්නත් ඕනේ. ඒ වගේම මේ සෑරුම් කටුව මේ අක්ෂයට හරියටම අංශක 22 ආනතයක් පවතින්නත් ඕනේ. මෙන්න මේ ආනතිය. අංශක 22 ආනතියක්. කේන්ද්‍රයත් එක්ක මේ පැත්තේ ආනතිය මේ ආකාරයට අංශක 22ක්. අපි කියමු 22යි කියලානේ මේගොල්ලෝ කියන්නේ. 22 කැමති ආනතියක් 25ද 26ද 30ද කැමති ප්‍රමාණයක් මධ්‍ය අක්ෂයත් එක්ක මේ කටුව හදා ගන්න ඕනේ. එහෙම කරොත් තමයි මේක ඊටාම හොඳට ලියවා ගැනීමට හැකියාව තියෙන්නේ. ඊළඟ ක්‍රියාව බලමු විදීම. ඔන්න ලේත් මැෂින් එකේ විදින්න පුළුවන්. ඩ්‍රිල් කරන්න පුළුවන්. බලමු ඩ්‍රිල් කරන ආකාරය. මේ තියෙන. විදුම් කටුව භාවිතා කරලා මේ තුරට ලං කිරීම ඈත් කිරීමෙන් විද ගන්න පුළුවන්. මේ ඇතුළත සුලස හදන සෑම අවස්ථාවකදීම ඒ වස්තු කොටස විදීම කරන්න ඕනේ. ඒ විදීම කරලා පස්සේ තමයි මේ ලියවීම සිදු කරන්නේ. වැඩ කොටස යන්ත්‍රයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා ඇඹරුම් විදුම් කටුව ආධාරයෙන් සිදුර විදුගත හැකි විදුම් කටුව කුඩාගුළු ඇණයට සවිකර යන්ත්‍රය ක්‍රියා කර කුඩාගුළු ඇණේ අත්ලිවරය මගින් ඉදිරියට ගෙන ඒම සිදු කරයි. දැන් මේ ආකාරයට සක්කයට මෙන්න සම්බන්ධලා තියෙන වැඩ කොටස සක්කයට. ඒ වගේ මේ කෙළවරේ තියෙනවා මේ කුඩාගුළු ඇණය. මේ කුඩාගුළු ඇණයට තමයි මෙන්න මේ විදුම් කටුව සම්බන්ධ කරන්නේ. විදුම් කටුව සම්බන්ධ කළ ක්‍රමයෙන් මෙය අභ්‍යන්තරයට ගෙන එනවා ස්නේහන ද්‍රව්‍ය දාමින්. ඒ අවස්ථාවේදී තමයි මෙන්න මේ කොටසේ සිදුර හැරෙන්නේ. විදුම් කටුව සාමාන්‍ය විදින ක්‍රමවේදය. අපිට මේක කරන්න පුළුවන් මොකක් භාවිතා කරන්න ඩ්‍රිල් එකක් භාවිතා කරමින්. නමුත් ඩ්‍රිල් එකක් එහෙම නැත්නම් විදුම් කටුවක් විදුම් යන්ත්‍රයක් භාවිතා කරමින් මේ සිදුර විදින අවස්ථාවේදී මේ සිදුර එහාට මෙහාට ආනත වෙන්න පුළුවන්. නමුත් මේ ඊටාම තිරස් මට්ටමේ පවත නිසා මේ සිදුර ඊටාම මේ පෘෂ්ඨයට මේ මුහුණතට හරියාකාරව ලම්බක විද ගැනීමේ හැකියාව ලැබෙනවා මේ ලේත් මැෂින් එක භාවිතා කරමින්. මෙයාගේ තියෙන අත්ලිවරය කරකවා මෙන්න මේ ගුළු ඇණය එනතන් කුඩා ගුළුවත් එක්ක විදුම් කටුව මේ වස්තුවට ලං කිරීම
ඈත් කිරීම, ලස්තුවට ලං කිරීම, ඈත් කිරීම මගින් මේ වැඩ කොටස ඊටාම හොඳින් ලියවා ගැනීම සිදු කරන්න පුළුවන්. දැන් ඔබ පාසලේදී මේ ප්‍රායෝගික පරීක්ෂණ කරනකොට ඔබ වැදගත් වන කාරණාව තමයි දුව පුතේ මේවා හොඳින් අධ්‍යයනය කරමින් පාසලේ ගුරුවරයාගේ සහයෝගය ලබා ගනිමින් ඔබ විසින්ම මේ සෑම වැඩ කොටසක්ම සිදු කර බලන්න. එහිදී ඔබට මේ වැඩ කොටස ලෝහ නොවෙන්න පුළුවන්. නමුත් මේ වැඩ කොටස සඳහා නයිලෝන් දණ්ඩක් කුඩා ආවිෂ්කම්භයක් සත නයිලෝන් දණ්ඩක් තිබෙන. මේ නයිලෝන් දණ්ඩ භාවිතා කරමින් මේ සුලස් ලියවීම, මුහුණත් ලියවීම, ඇතුළත ලියවීම, පිටත ලියවීම මෙන්න මේ වගේ කාර්යයන් එකින් එක වෙන වෙන වශයෙන් කරලා බලන්න පුළුවන්. ඒ සමග තමයි ඔබට මේ අත්දැකීම ඔබට හැකියාව ලැබෙන. අත්දැකීම සමග මේට පුහුණු වීම, හැඩ ගැසීම සිදු වෙන. ඒ අනිවාර්යෙන් කළ යුතුමයි. එහෙම නැතුනොත් අපි ප්‍රායෝගික පරීක්ෂණවලදී අප දැක තිබෙනවා විශේෂයෙන් දුවලට මේ කාර්ය හරියාකාරව කරගන්න බැරි වෙන අවස්ථාවලදී වස්තු කොටසට මේ නයිලොන් දණ්ඩ සම්බන්ධ කරලා මේ සෑරුම් කටු එහෙම නැත්නම් ටැප් කටු මේ සියල්ල ලං කරන අවස්ථාවේදී වැඩ කොටස කැඩී යනවා. එනිවැරදි ආකාරයෙන් මේ ටූල් එක භාවිතා කිරීමට හැකියාවක් නොමැති වීමෙන් තමයි මේ වැඩ කොටස් කැඩී යන්නේ. ඒක වැඩ කොටස අලන ක්‍රමවේදයක් තියෙනවා. ඊටාම් පොඩ තමයි මේ වැඩ කොටස ලං කරන්න ඕනේ. එකවරම ඔබ මේ වැඩ කොටසට මේ විදුම් කටුව එකවරම ලං කරොත් සමහරට විදුම් කටුව කඩලා යන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ කොටස කඩලා යන්න පුළුවන්. ඒ නිසා අත්දැකීම තමයි මේ කොටස් වලදී වැදගත් වන්නේ. ඔබට ප්‍රායෝගික පරීක්ෂණයක් ලේත් මැෂින් එක සමග බොහෝ අවස්ථාවලදී විභාගයට ලැබිලා තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණ වලට. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ MCQ ප්‍රශ්න බොහෝ විට ලැබෙනවා. ඒ ලැබීමෙන් බලාපොරොත්තු වන්නේ ඔබට මේ ක්‍රියාදාමය නිවැරදිව තේරෙනවද නැද්ද යන්න හඳුනා ගැනීමට. පහත රූප සටහනින් විදුම් ක්‍රියාව දැක්වීම. මෙන්න මේ රූප සටහනින් විදුම් ක්‍රියාව දැක්වෙනවා. විදීමේදී කැපුම් ලෝහ කැබලි විදුම් කටුවේ කාණු තුල සිරවෙන බැවිනුත් නිවීමේදී රේ කැපතුම් තුන කරා යොමු කිරීම සඳහාත් විදීමේදී වරින් වර විදුම් කටුව ආපස්සටගෙන කැපීම් තුඩ ඉවත් කළ යුතුය. දැන් මෙහෙම කැපීම එහෙම නැත්නම් විදීම සිදු කරන විට මෙන්න මේ ඇඹරුම් විදුම් කටුවේ මෙන්න මේ කොටස් වල කැපෙන හැරෙන වැඩ කොටසේ ද්‍රව්‍ය ලෝහ ද්‍රව්‍ය හෝ නයිලොන් රොඩ් එකේ නයිලොන් ද්‍රව්‍ය දැවටෙන්න පුළුවන්. ඒ නිසා වැඩ කොටස විදින අතරේ එළියට ගැනීම සිදු කරන්න ඕනේ. එළියටගෙන වරින් වර ස්නේහන ද්‍රව්‍ය යොදමින් තමයි මේ කාර්ය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ වැඩ කොටසේ මේ විදුම් කටුව තුළ මේ කැපෙන කොටස් හිර වෙලා සමහර විදුම් කටුව කැඩී යන්න පුළුවන්. එහෙම නැත්නම් විදුම් කටුව මේ අභ්‍යන්තරේ හිර වෙන්න පුළුවන්. ඒ වළක්වා ගැනීමට නිරන්තරයෙන්ම මේ ලිවරය ලං කිරීම, ඈත් කිරීම, ලං කිරීම, ඈත් කිරීම වැනි තාක්ෂණික ක්‍රමවේද මේ සිදුරු විදීමේදී භාවිතා කළ යුතු වෙනවා. දුවේ පුතේ. හැඩ සැකසුම් ලියවුම ෆෝම් ටර්නින්. විවිධ හැඩයන් සකසා ගැනීම සඳහා අවශ්‍ය හැඩයට අනුව පට්ටල් කටුවක් සකසා මූහත් කරන්න. මොකද්ද මේ හැඩ සැකසුම? බලන්න මේ හැඩ සකසන ආකාරය මේ බාහිරව. විවිධාකාර හැඩ මේ හුලසක් බාහිර පෘෂ්ඨයේ හැඩයක් විවිධාකාර හැඩයක් සකස් කරනවා. මෙහිදී මේ පැත්ත සක්කයටත් මේ පැත්ත සම්බන්ධ කරමින් මේ හැඩ සැකසුම් කටුව භාවිතා කරමින් විවිධාකාර හැඩ මතුපිට පෘෂ්ඨයේ නිර්මාණය කරගන්න පුළුවන්. හැඩ සැකසුම් ලියවුම විවිධාකාර හැඩ ආනත හැඩ මේ මෙහිදී නිර්මාණය කරගන්න හැකියාව තිබෙනවා. පහත රූපයේ පෙන්වා ඇති පරිදි එය ආයුධ ටැඹේ කේන්ද්‍රගතව අල්ලා අඬු යන්ත්‍රය වේගයෙන් යොදමින් ඉදිරියට කැවීම කර හැඩ සකසා ගත හැක. මෙන්න මේ ආකාරයට හැඩ සකසා ගන්න පුළුවන්. මේ තිබෙන්නේ හැඩ සැකසුම් ලියවණය. පොට කැපීම thread cutting පොට කපන්න වෙනවා. වස්තු කොටසවල අභ්‍යන්තරයේ පොට දැන් මේ වස්තු කොටස ගත්තාම මේ වස්තු කොටසේ අභ්‍යන්තරයේ පොට ඔය ආකාරයේ අභ්‍යන්තරයේ පොට. ඒ වගේම මේ වස්තු කොටසේ පිටත පොට thread එක ඔය වගේ පොට කපා ගැනීම සඳහාත් මේ ලේත් මැෂින් එක එහෙම නැත්නම් ලියවන පට්ටලය භාවිතා කරන්න පුළුවන්. මේ සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයි. මේකට ආවට ගියාට කරන්න බැහැ නිසා මේ පුහුණුව ඒ වගේ මේ භාවිතා කරන මේ ඩයමීටර විස්කම්බ මයික්‍රෝමීටර ස්ක්‍රූප්වාමානය එහෙම නැත්නම් වර්නියර් කැලිපරය බොහෝ අවස්ථාවල භාවිතා කරනවා.
වර්නියර් කැලිපරේ නිවැරදි මිනුම් වලට මේ නිවැරදිව ලියවීම සඳහා සූක්ෂම ඉවසීමක් මේ ලියවන පට්ටල් කරුවාට තිබිය යුතුයි. නිසා මේ ලියවන පට්ටල් කරුවා අත්දැකීම අනුව මේ යන්ත්‍ර කොටස් ඊටාම සුළු කාලයකින් නිවැරදිව ලියවා අදාළ පුද්ගලයන්ට ලබා දීම මගින් විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගැනීම සිදු කර ලබන නිසා හොඳ ඉවසීමක් මේ සතුව පවතින අත්දැකීම පුහුණු වීම තමයි හොඳ එකලසක් අපිට ලියවන පට්ටලෙන් එළියට ලබා ගැනීමට හැකිවන්නේ. පොට කැපීම යනු දඟරයක් ආකාරයට යම්කිසි හැඩයකින් යුක්තව එකම අන්තරාලයක් හා ගැඹුර අණුව කාණු කපා ගැනීමයි. මේ කාණු කපනවා. දඟරයක් ආකාරයට කාණු කපනවා. මේ පොට කැපුවම තමයි මේ පොට තුලට මේ නට් ඇන් බෝල්ට් යොමු කිරීමට හැකිවන්නේ. කැපිය යුතු පොටේ හැඩය අනුව සකසාගත් පොට කැපුම් කටුවේ කැපුම් තුඩ කේන්ද්‍රගතව සිටිනසේ ආයුධ ටැඹයක් සවි කරගත හැකිය. එතකොට මේ ලියවන පට්ටල් කරුවා සතුව මේ පොට කැපීම සඳහා විවිධ ටූල්ස් ආයුධයන් ඔහු භාවිතා වනවා. අපි උදාහරණයක් විදිහට මෙන්න මේ වස්තු කොටසේ මේ ආකාරයට වස්තු කොටසේ පොට කැපෙනවායි කියලා හිතමු මේ ආකාරයට මේ පොට කැපෙද්දී මේ පොටේ තිබෙන්න ඕන ඝනකමක් මේ ඝනකමක් ඒ වගේම ගැඹුරක් ඒ ඝනකම ගැඹුර පිළිබඳව හොඳ අවබෝධයක් කවුරු සතුව පවතින්න ඕනද මේ පට්ටල් කරුවා සතුව පවතින්න ඕන. ඒ අත්දැකීමෙන්ම නිවැරදි ආකාරයේ එක හා සමාන ප්‍රමාණවලින් මේ ලියවා සකස් කරගන්නවා. එසේම පොටේ අන්තරාලය අනුව යන්ත්‍රයේ ලිවර හා දැතිරෝධ සම්බන්ධතා සකසා ගත යුතුයි. අඩු යන්ත්‍ර වේගයක යොදා ගත යුතු අතර සිනිඳු ආකාරයට පොට සකසා ගැනීමට කුඩා කැපුම් ගැඹුරක් භාවිතයට යොදා ගන්න. දකුණත් හා වමත් පොටද ඇතුළත හා පිට පොටද කැපීමද කරු ලැබේ. දකුණත හා වමට දැන් මේ කොටස ගත්තාම මෙන්න මේ ආකාර කොටස ගත්තාම මේ වම සහ දකුණ කියන්නේ මොකද්ද කියලා බලමු. මේ වස්තු කොටසේ මෙන්න මේ ආකාරයට ඔය පැත්තට පොට කපන්නත් පුළුවන්. මේ අතර පොට කපන්නත් පුළුවන්. දකුණත වම කපන්නත් පුළුවන්. ඒ වගේම මේ රූප රාමුවේ පරිදි ඇතුළත පොට කපන්නත් පුළුවන්, පිටත පොට කපන්නත් පුළුවන්. ඒ පොටේ ගැඹුර පළල නිවැරදි ආකාරයෙන් පවත්වා ගත යුතුයි ඌට ලබා දී තිබෙන නිවැරදි මිනුම් වලට අනුව. මේ අවබෝධය ඔබට විෂය නිර්දේශයට ප්‍රමාණවත් වෙනවා. මේ පොට කපන ආකාරය. පිටත පොටක් කපන ආකාරය. වස්තු කොටස හිර කරගන්නවා සක්කය සහ අනෙත් කෙළවරේ. ඊටාම ඍජුව සම්බන්ධ කරගන්නවා. මේ ටූල් පෝස්ට් එක නිවැරදි ආකාරයෙන් ලම්බකව තබාගෙන මේ දෙපසට චලිත කිරීමෙන් මේ ආකාරයට පොට කැපීම සිදු වන බව දුවේ පොතේ මතක තබා ගන්න. ඒතර මේ පොටත කැපෙන්නේ මේ තුල මේ ටූල් පෝස්ට් එක චලිත කරන වේගය අනුව. ඒ නිසා මේ ටූල් පෝස්ට් එක චලිත කරවන්න අපිට පුළුවන් ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව. ඒ නිසා ඉහළ ගණයේ නිසා මිල අධික ලේත් මැෂින් වල මේ පිටත පොට කැපීමේදී මේ ටූල් පෝස්ට් එක චලනය කරන වේගයක් තියෙනවා. ඒ චලනය කරන වේගය අනුව තමයි මේ පිටත පොටේ මේ අතර පවතින ඉඩ ප්‍රමාණය තීරණය වන්නේ. ඒ නිසා නිවැරදි වේගයකින් මේ දිශාවට චලනය කරාම මේ අතර නිවැරදි ඉඩ ප්‍රමාණය හිස් ප්‍රමාණය සහිතව මේ ආකාරයෙන් පොට කැපීම සිදු වෙනවා. ඒතර බලන්න මේ ලෝකයේ තිබෙන බොහෝ උපකරණ තුල මේ ආකාරයෙන් පොට පිහිටනවා. ඒ පොටවල් සියල්ලම මේ වගේ ලේත් මැෂින් භාවිතා කරමින් පොට කපන්න වෙනවද නැද්ද? ඔබ හිතන්නකෝ විශාල ඩෝසරයක්, විශාල ස්කැවේටරයක්. ඒ බඳු තුල කොපමණ අභ්‍යන්තරයේ පොට ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවද? ඒ පොට ඊටාම සූක්ෂම මේ වගේ ලියවන පට්ටල් භාවිතා කරමින් යන්ත්‍රානුසාරයෙන් පොට කැපිය යුතුද නැද්ද? පොට කැපිය යුතුයි. ඒ නිසා දැන් අපි මේ ගොඩාක් වෙලාවට මේව කරන්නේ මැනුවලි, මිනිස් ශ්‍රමයෙන්. නමුත් වර්තමානයේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. අපි මේ කොටසේ අවසානට කතා කරනවා CNC කියලා. CNC තාක්ෂණය. මේ CNC තාක්ෂණය කියලා කියන්නේ Computer Pneumatic Control Machine. මේ වගේ ස්වයංක්‍රීය වැඩ කරන ලේත් මැෂින් එකට කම්පියුටර් පද්ධතියක් මගින් මේ පොටේ අන්තරාලය, විශාලත්වය, විස්කම්භය ප්‍රමාණය ලබා දීලා ස්වයංක්‍රීය ආකාරයෙන් ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය කළා තිබුණා. මෙන්න මේ වගේ යන්ත්‍ර වලට අපි කියනවා
CNC මැෂින් කියලා. ඒ නිසා ලේත් මැෂින් එකත් CNC තාක්ෂණය මුසු කරගනිමින් මහා පරිමාණ කර්මාන්තවල මේ පොට කැපීම් ලියවීම කටයුතු වර්තමානයේ සිදුවන බව දුවේ පුතේ තේරුම් ගන්න. ඔබට මේ කියන කාරණා ඉතා හොඳින් පැහැදිලිව තේරෙන්න ඕනේ. අන්තර්ජාලය පරිශීලනය කරන YouTube පරිශීලනය කරන ඔබට මෙවැනි ක්‍රියාදාමයන් මේ වන විටත් ඇහැ ගැටිලා තියෙන්න පුළුවන්. ඔබ ප්‍රායෝගිකව නොදැක්කාට අන්තර්ජාලය හරහා මේවා ඔබට මේ වෙද්දී අනිවාර්යයෙන්ම ග්‍රහණය වෙලා දැකලා තිබෙන බව විශ්වාසයි. වෙන් කිරීම parting off. ඒ වගේම මෙය භාවිතා කරන්න පුළුවන්. මේ භාවිතා කරමින් මෙන්න මෙවැනි වැඩ කොටසක් කොටස් දෙකකට වෙන් කර ගැනීම. ඔබ හිතන්න පුළුවන් සර් මේ කොටස් දෙකකට වෙන් කරගන්න අපිට පුළුවන් කපන්න. කපලා ගන්න පුළුවන්. කැපෙනකොට මේක ආනත වෙන්න පුළුවන්. මේ අතට ආනත වෙන්න පුළුවන්. මේ අතට ආනත වෙන්න පුළුවන්. කොහොම ආනත නැතුව හරියාකාරවම මේ සමාන කොටස් දෙකකට ලම්බකව සමාන කොටස් දෙකකට වෙන් කර ගැනීමේ හැකියාවත් මෙන්න මේ ලේත් මැෂින් එක ලේත් මැෂින් එක ලියවන පට්ටලය සතු වෙනවා. ඒ සඳහා විශේෂ ටූල් එකක් භාවිතා කරමින් මෙන්න මේ ආකාරයට වස්තු කොටස සක්කිය තුල රඳවලා හරිම මිනුමෙන් හරම ස්ථානයෙන් මේ වස්තු කොටස කපා ඉවත් කර ගැනීමේ හැකියාවත් මෙය සතුව පවතින බව දුවේ පුතේ තේරුම් ගන්න. එහිදී කියනවා කාර්මික චිත්‍රයට අනුව වැඩය නිම කිරීමෙන් පසු එම ලෝහ කොටසින් කපා වෙන් කර ගැනීම මේ අදහස් වේ. අපි සාමාන්‍ය වැඩ කොටසක් ලියවනකොට ඒ වැඩ කොටසට වඩා තරමක් වැඩි ප්‍රමාණයකින් වස්තු කොටසක් තමයි ගන්න. අදාළ ප්‍රමාණයට හැඩයම ලියවලා ඉවරුණාට පස්සේ එයා අපිට කපා ගන්න වෙනවා. අපි උදාහරණයක් විදිහට හිතමු මෙන්න මෙහෙම. මේ වගේ වැඩ කොටසක් ගන්නවා. ඔන්න ඔය වැඩ කොටසක් ගන්නවා. ඒ වැඩ කොටස අරගෙන ඒ වැඩ කොටසේ අපි වස්තු කොටස ලියවන්නේ මෙන්න මේ ස්ථානයේ. ඔන්න ඔහම තිබ්බයි කියලා හිතන්න. දැන් අපි වෙන් කරගන්න ඕන කොහෙන්ද? වම සහ දකුණෙන් මේ ස්ථානයෙන් වෙන් කරගන්නත් වෙනවා, මේ ස්ථානයෙන් වෙන් කරගන්නත් වෙනවා. අපිට මේ කැල තමයි වැදගත් වන්නේ. අන්න ඒ සඳහා අපිට මේ ලේයත් යන්ත්‍රයේ තියෙන වෙන් කිරීම එහෙම නැත්නම් parting off කියන ක්‍රමවේදය වැදගත් වනවා. මේ සඳහා භාවිතයට ගනු ලබන්නේ වෙන් කිරීමේ කටුයි. මේ සඳහා භාවිතයට ගනු ලබන්නේ අන්න මොකද්ද කටුව? වෙන් කිරීමේ කටුව. පැහැදිලි ඇති. එය කේන්ද්‍රගත මෙන්ම යන්ත්‍රයේ ප්‍රධාන අක්ෂයට ලම්බකව සිටිනසේද ආයුධ ටැඹේ අල්ලා ගත යුතුය. ආයුධ ටැඹ ටූල් පෝස්ට් එක හරියටම ලම්බකව අල්ලා ගත්තාම මේ කොටස් දෙක ඊටාම ලස්සනට වෙන්වීම ආරම්භ වෙනවා. රූපයේ දක්වා ඇති පරිදි ඉදිරියට අඩු කැවීම් වේගයක් යොදවමින් කැපීම කළ විට නිමවුම් වැඩ කොටසේ කැපුම් මුහුණත හොඳින් මට්ටම් තිබීමත් එම මුහුණත කේන්ද්‍රයේ කිසිදු ලෝහ ගැට්ටක් ඉතිරි නොවීද තිබිය යුතු වන්නේය. එතකොට මේ කපනකොට කිසිදු ගැට්ටක් පිහිටන්න නැතුව ඊටාම ලස්සනට මේ වැඩ කොටස මුහුණත කැපෙන්න ඕනේ. මෙය ඊටාම නිවැරදිව සුනිදුව සුමටව මේ ලේයත් යන්ත්‍රය මගින් දුවේ පුතේ සිදු කර ගැනීම හැකියාව තිබෙනවා. ඊළඟට අපි එනවා රළු කිරීම. මොනවද රළු කරන්නේ? මෙන්න මේ ආකාරයට පෘෂ්ඨය රළු කරගන්න පුළුවන්. සමහරට මේවා ස්පර්ශන තැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම ලෝහ කොටසක් ගත්තාම ලෝහ කොටස මතු පිට සෙනඳුයිනේ. ඒ ගොරෝසු රළු කරගන්නත් අපිට රළු කිරීමේ විශේෂ ටූල් භාවිතා කරන්න පුළුවන්. බොහෝ වෙලාවට වස්තුව සෑරීම් හුලස් කිරීම සිදු කරලා අවසාන වතාවට තමයි මේ රළු කිරීම සිදු කරන්න. රළු කරලා ඉවර වෙලා තමයි වස්තු කොටස කපා ඉවත් කරගන්නේ. මෙන්න මේකට කියනවා රළු කිරීම. මෙන්න මේ වගේ හැඩයක් ලබා ගන්න පුළුවන් රළු ගතියක් ලබා ගන්න පුළුවන් පෘෂ්ඨයේ මතු පිට. එෙහිදී මේ ආකාරයෙන් කියනවා යම්කිසි උපකරණයක් භාවිතා කිරීමේදී පහසුවෙන් ලිස්සා නොවනසේ අතින් අල්ලා කැරකවීම සඳහා ඒ ස්ථානය රළු කරනවා. විශේෂයෙන් අපි ඔබ දන්නවා මැද පොංචිය. මේ වගේ මැද පොංචියක මේ හරියෙන් අතින් අල්ල ගන්නවා නම් එය සුමට වෙලා බෑ. ඒ පෘෂ්ඨය රළු වෙන්න ඕනේ. ඒ අනුව තමයි හොඳින් මේක අල්ලා ගන්න පුළුවන් වෙන්නේ. එවැනි ස්ථාන ලේයත් මැෂින් එකෙන් රළු කර ගැනීමක් කරන්න පුළුවන් විශේෂ ටූල් එකක් භාවිතා කරමින්. එම කාර්යයට කර ගැනීම සඳහා රූපයේ පෙන්වා ඇති පරිදි රළු කටුවක් භාවිතයෙන් මතු පිට රළු කිරීම සිදු කරනු ලබයි.
අන්න මතු පිට රළු කිරීම සිදු කරනවා. එම රළු කිරීම රූවිත සහ සිරස් ඍජු කාණු කැපීම් ආකාරයට සකසා ගනු ලැබේ. එසේ මෙම කැපුම් රළු මද රළු සිනිඳු ලෙසින් ප්‍රභේද වේ. එයත් ඒ රළු කරගන්න ස්ථානයත් මද රළු සහ සුමට වෙන්නත් පුළුවන්. වැඩිපුර රළු වෙන්නත් පුළුවන් සුමට ආකාරයටත්. ඒ කටුව භාවිතා කරන ක්‍රමවේදය අනුව තරමක් වැඩි රළු ගතියකින් එහෙම නැත්නම් සිනිඳු ගතියකින් මේ පෘෂ්ඨය රළු කරගන්න පුළුවන්. රළු කිරීම කටුව ඉදිරියට කැවීම කර දික් අතට අවශ්‍ය ප්‍රමාණයට රූටණය කළ යුතුයි. මේ ආකාරයට මේ කටුව අරගෙන ඉදිරිපසට රූටණය කරන විට මෙන්න මේ ආකාරයේ පෘෂ්ඨය රළු වීමක් දුවේ පුතේ දක්නට ලැබෙනවා. දැන් ඔබ මේ වෙද්දී කොටස් ගණනාවක් ඉගෙන ගත්තා ලියත් මැෂින් එකේ. සුලස් කිරීම, ඇතුළත පිටත ලියවීම, පොට කැපීම, අභ්‍යන්තර පොට කැපීම, පිටත පොට කැපීම, සුලස් කිරීම, කොටස් වෙන් කර ගැනීම, රළු කිරීම, මෙන්න මේ තමයි ලියත් මැෂින් එක භාවිතයෙන් අපට සිදු කරගන්න පුළුවන් ප්‍රධාන ක්‍රියාදාමයන් ටික. අපි මේ වගේ තවත් යන්ත්‍ර කීපයක් දෙස අවධානය යොමු කරමු. අප එකලස් කිරීමේ කාර්යයේදී අපවට කාර්මික ශේෂ්ත්‍රයේදී භාවිතා කරන්නා වූ. අපි ඊළඟට යනවා මෙහෙලුම් යන්ත්‍රය. මිලින් මැෂින්. මොකද්ද මේ මෙහෙලුම් යන්ත්‍රයෙන් වෙන්නේ? මිලින් මැෂින් එකෙන් අපි බලමු. මේ හැඩයක් තිබෙන්නේ. විවිධාකාර හැඩ තිබෙන විවිධාකාර යන්ත්‍ර අපවට ජීවිතයේ පවතිනවා. බලමු මේ ආකාරයෙන්. කාර්මික ශේෂ්ත්‍රයේදී ලේයත් යන්ත්‍රයට පසුව වැඩියෙන්ම භාවිතා වන යන්ත්‍රය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. කාර්මික ශේෂ්ත්‍රයේදී ඔය යන්ත්‍ර අතරින් දුවේ පුතේ වැඩියෙන්ම භාවිතා කරන ලේත් මැෂින් එක. අපි දැන් ලේත් මැෂින් එක ගැන කතා කරා. කොච්චර කාරණාවන් ගණනක් කරගන්න පුළුවන්ද? ඊට පස්සේ මෙන්න මේ මිලින් මැෂින් එක මෙහෙලුම් යන්ත්‍රය වැඩි වශයෙන් භාවිතා වනවා අපගේ ක්‍රියාකාරකම් සඳහා. පහුගිය විභාග අවුරුදු දෙස අවධානය යොමු කරනකොට විභාග ප්‍රශ්න ඇහිලා තිබදුවේ පුතේ මෙහෙලුම් යන්ත්‍රය මගින් කරගත හැකි කාර්යයක් වන්නේ. ලේයත් යන්ත්‍රයෙන් සිදු කරගත හැකි කාර්යයක් වන්නේ. මෙන්න මේවා මෙපමණයි විෂය නිර්දේශයේ ඔබෙන් අහන්නේ. එනිසා මම බලාපොරොත්තු වන්නේ මේ එක් එක් යන්ත්‍රයෙන් කරගන්න පුළුවන් කාර්යභාරය ඔබේ මනසට කාවැද්ද වීම. එය ප්‍රමාණවත්. නමුත් අපි මේ සිද්ධාන්ත පාඨමාලාව හරහා අපට හැකියාවක් නැහැ ප්‍රායෝගිකත්වය ඔබට පනපවන්න. ඔබට ප්‍රායෝගිකත්වය ලබා දෙන්න. ඒ සඳහා ඔබ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වෙන්නම වෙනවා. නමුත් සිද්ධාන්ත පාඨමාලාව හරහා මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දල අදහසක් චිත්‍රයක් ඔබේ මනසේ මැවීම තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම පේපරයට පිළිතුරු ලිවීමත් නිවැරදි බහුවර්ණ පිළිතුර සොයා ගැනීමටත් හැකියාව ලබා දීමත් තමයි මෙහි අරමුණ. මෙම යන්ත්‍ර ආකාර දෙකකින් දැකිය හැක. එනම් තිරස් මෙහෙලුම් යන්ත්‍රය හා සිරස් මෙහෙලුම් යන්ත්‍රය ලෙසය. මොකද තිරස් මෙහෙලුම් යන්ත්‍රය සහ සිරස් මෙහෙලුම් යන්ත්‍රය. මෙන්න තවත් රූප රාමුවක් මෙහෙලුම් යන්ත්‍රය හා සම්බන්ධයෙන්. මෝටරය අන්තර්ගතයි. මෝටරේ හෙඩ් එක තියෙනවා. ස්පින්ඩල් එක. විදුම් කටුව සම්බන්ධන ස්ථානය වැඩ මේසය ටේබල් එක. මේ ටේබල් එක එහාට මෙහාට රූටවන්න පුළුවන්. ඒ ටේබල් එක ඇතුළට ඉවතට මේ ඇතුළට ඉවතට මේ පැත්තට චලනය කරන්න පුළුවන්. ඒ වගේම ශක්තිමත් පාදමක් තුල අන්තර්ගත වෙලා තිබෙනවා. මගෙන් මොකද්ද කරගන්න පුළුවන්? බලමු මේ ආකාරයෙන්. ඒවායේ මූලික කොටස් රූපය මගින් පෙන්වා තිබී. මෙය බොහෝ විට භාවිතා කරන්නේ ද්‍රව්‍ය කැපීමේ කාර්යයන් සඳහාය. මෙම යන්ත්‍රයේ පාදම යනු එය රඳවාගෙන සිටින කොටසයි. යන්ත්‍රයේ අනෙක් කොටස් සියල්ලම සම්බන්ධ වී තිබෙන්නේ එම කොටසට. එහෙනම් පාදමට මේ සියලු කොටස් ටික එකිනෙක සම්බන්ධ වී පවතිනවා. එම කොටස චීන චට්ටි වැනි ලෝහයක් මගින් නිපදවා තිබෙන්නේ යන්ත්‍රයේ සම්පූර්ණයෙන්ම බර දරා සිටින හැකි පරිදිය. අපි දන්නවා චීන චට්ටි ලෝහය ශක්තිමත් ලෝහයක්, මිශ්‍ර ලෝහයක්. අපි මුලදී සාකච්ඡා කරා. ඒ ශක්තිමත් ලෝහය යට කොටස මේ සියල්ලම නිවැරදි ආකාරයෙන් දරාගෙන සිටිනවා.
එමෙන්ම එම යන්ත්‍ර මගින් ද්‍රව්‍ය කැපීමේදී ඉවත්වන අවශේෂ ලෙසින්ද කටයුතු කරනු ලබයි. අවශේෂ රැඳවීමේ ආශයක් ලෙසද රිසර්ව් එකක් ලෙසද කටයුතු කරනවා. ද්‍රව්‍ය කැපෙනකොට මේ සියල්ල එකතු කරගන්නත් හැකියාව තිබෙනවා. පහලින් මෙන්න මේ කොටස නිර්මාණය කර තිබෙන ආකාරය අනුව. කෙලිල්ල මෙම යන්ත්‍රයේ තිබෙන පළමුව චලනය වන හැකි කොටසයි. එය සම්බන්ධ වී තිබෙන්නේ යන්ත්‍ර ටැඹ කොටසේ පැත්තකින් වන අතර එය ටැඹ ඔස්සේ සිරස්ව චලනය වීමේ හැකියාව ඇත. මෙන්න මේ ආකාරයට තිබෙන මේ හෙඩ් එකට ස්පින්ඩල් එක කටුව සම්බන්ධ කරනවා. කටුව සම්බන්ධ කරලා මේ භ්‍රමණ ශක්තිය ලබා දෙනවා මෙයට. මේ භ්‍රමණය වෙනවා. ඒ වගේම මේ තිබෙන නොබ් එකෙන් මෙය පහළට චලනය කිරීමත් නැවත ඉහළට එසවීමත් පහළට චලනය කිරීමත් ඉහළට එසවීමත් සිදු කරලා සෑරීම් කටයුතු එහෙම නැත්නම් හැරීම වගේ දේවල් සිදුරු කිරීම වගේ දේවල් මේ මෙහෙලුම් යන්ත්‍රය භාවිතයෙන් කරන්න පුළුවන්. චීන චට්ටි වැනි දෘಢ ලෝහයක් මගින් නිපදවා තිබෙන මෙම කොටස යන්ත්‍රයට සවි කර තිබෙන මෙවලම් පරතරය අවශ්‍ය වන පරිදි සකස් කර ගැනීම සඳහා භාවිතා කරයි. ආසනය යනු යන්ත්‍රයේ මේසය හා කෙලිල්ල අතර පිහිටි කොටසයි. ඊට යන්ත්‍රයේ ටැඹ මුහුණත ඔස්සේ තිරස් ආකාරයේ චලනය කිරීමේ හැකියාව ලැබේ. තිරස් ආකාරයේ චලනයක් කරනවා. ඒ වගේම සිරස් ආකාරයේ චලනයක් කරලා අවශ්‍ය ස්පින්ඩල් එකට මේ වගේ ඉද්ද ළඟට ආසන්නයටම මේ වැඩ කොටස ගෙන ගත හැකියි. මේ පැත්තට චලනය කරලා මේ පැත්තට චලනය කරලා මේ පැත්තට චලනය කරලා මේ දෙපසට චලනය කරලා හරියටම වස්තු කොටස අදාළ ස්ථානයට ලං කර ගැනීමේ හැකියාව තිබෙනවා. මෙමගින් සිදු කරන කාර්ය වන්නේ කාර්ය කොටස අවශ්‍ය පරිදි තිරස්ව චලනය කිරීමයි. එය තනා තිබෙන්නේ දෘಢ ලෝහයකින්. කෙලිලට ඉහළින් පිහිටා තිබෙන යන්ත්‍රයේ මේසය ටේබල් යනුවෙන් හඳුන්වන්නේ ඒ කොටසයි. යාන්ත්‍රික කාර්ය සිදු කළ යුතු කාර්ය කොටස රඳවා තැබෙන්නේද මේ මතය. අන්න මේසය මත ටේබල් එක මත යන්ත්‍ර කොටස රඳවා තබා අවශ්‍ය පරිදි තිරස් සිරස් ආකාරයට ඉදිරිපසට පසුපසට මේ යන්ත්‍ර කොටස මත චූටනය කරලා ස්පින්ඩල් එක ඉද්දත් එක්ක සමපාත කර ගන්නවා සෑරීම සිදු කළ යුතු ස්ථානයේ. චීන චට්ටි වැනි දෘಢ ලෝහකින් තනා ඇති මෙම කොටස මත ඉංග්‍රීසි T අක්ෂරයේ හැඩෙන් යුත් විවරයක් කර තිබේ. කාර්ය කොටස ඒ මත නොසැලෙන පරිදි සවි කිරීම සඳහා පොට ඇන යොදා ඇත. මේ අනුව කෙලිල්ල ඉහළ පහළ ගෙන යාම මගින් කාර්ය කොටස සිරස්වද පෝෂණ ස්කෘපුව මගින් තිරස්වද චලනය කිරීමේ හැකියාව ලැබේ. ඔන්න දැන් තිරස්ව සිරස්ව චලනය කරා කියන කාරණාව තමයි මේ කියන්නේ. බලමු. ඊට අමතරව ආසන කොටස මගින්ද එය තිරස්ව චලනය කරවිය හැක. මෙම යන්ත්‍රයේ ප්‍රධානම කොටස ලෙස තරකුව ස්පින්ඩල් එක අර කැරකෙන ස්පින්ඩල් එකට අපි කියනවා තරකුව කියලා. හැකිය සිරස් මෙහෙලුම් යන්ත්‍රයේදී මෙවලව නිවැරදිව ස්ථානයට වෙත යොමු කරමින් දරා සිටින්නේ මේ මගිනි. ස්පින්ඩල් එක තරකුව එහා මෙහා ගෙන යා හැකි පරිදි සකස් කර ඇති එම කොටස ක්‍රියාත්මක වන්නේ භ්‍රමණ චලිතයෙනි. දැන් මේ ස්පින්ඩල් එක මේ තරකුව භ්‍රමණය වෙනවා. මෙයත් අපිට එහා මෙහා චලනය කරන්න පුළුවන්. දැන් යට තියෙන වැඩ කොටසත් එහා මෙහා චලනය කරන්න පුළුවන්. ස්පින්ඩල් එකත් එහා මෙහා චලනය කරලා නිවැරදි ස්ථානයට ස්ථානගත කිරීමේ හැකියාව ලැබෙනවා. එමගින් සෑරීම් කටයුතු වෙන යමක් මේක මෙලින් මැෂින් එකෙන් අපට සිදු කර ගන්න පුළුවන්. අපි ඊළඟට තවත් යන්ත්‍රයක් පිළිබඳව දුවේ පුතේ අවධානය යොමු කරනවා. ඒකට අපි කියනවා හැඩගාන යන්ත්‍රය. එහෙම නැත්නම් ෂේපින් මැෂින් එක. හැඩගාන යන්ත්‍රය එහෙම නැත්නම් ෂේපින් මැෂින් එක. දැන් මේ හැඩගාන යන්ත්‍රයේ කාර්යභාරය දල වශයෙන් මතක තියාගන්න. මේ තිබෙන්නේ වස්තු කොටසක්. මේ වස්තු කොටස හැඩගාන යන්ත්‍රය භාවිතා කරමින් මෙන්න මේ ආකාරයට හුලස ගන්න පුළුවන්. මේ අතර මේ හැඩයක් ගා ගන්න පුළුවන්. මේ හැඩ ගන්න. මේ තිබෙන තියුම් දාර කොටස හැඩ ගන්න යන්ත්‍රය භාවිතයෙන් මෙන්න මෙහෙම කපා ගන්න පුළුවන්.
දැන් ඔබ දැකලා තියෙනවා සමහර වාහනවල බඳ හරියටම හරි හතරස් නෙවෙයි තිබෙන්නේ. දැන් මේක ගත්තාම මේ පැත්තෙන් ගත්තාම මේ තිබෙන්නේ මෙන්න මේ ආකාරයෙන් මේක හැඩගා ගත්තට පස්සේ ලැබෙන්නේ මෙන්න මෙහෙම හැඩයක්. ඔය තියෙන්නේ. විවිධාකාර වස්තු කොටස් නිර්මාණය කිරීම සඳහා ඕන හැඩගාන යන්ත්‍රය. මේක දැඩි ලෝහයක් වුණාම මේක අතින් පීරි ගාලා මේව හැඩ කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා හැඩගාන යන්ත්‍රයේ සපෝට් එක එහෙම නැත්නම් හැඩගාන යන්ත්‍රයේ උදව්ව මේ සඳහා අනිවාර්යයෙන්ම උපයෝග කරගන්න වෙනවා. දැන් උඹට මේ පරිච්ඡේදයේ වෙනත මේකකේ අවසාන කොටස CNC යන්ත්‍රය. මොනවද? CNC යන්ත්‍ර. ඒ කොටසේදී මම ඔබට ඉතාම පැහැදිලිව මේ එක් මැෂින් එකේ ක්‍රියාදාමයන් ඔබට පෙන්වු කරන්න මා උත්සාහ කරනවා. මේ එක් මැෂින් එක තුළ සිදු කරන්නා වූ ක්‍රියාදාමයන් පිළිබඳව ඔබ සමග වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කර මේ පාඩම නැවතත් ඔබට මතක් කර දෙන්න මා උත්සාහ කරනවා මේ අවසාන කොටසේදී. එනිසා දැනට මතක තියාගන්න මේ ලේත් මැෂින් එක, මිලින් මැෂින් එක මේ වගේ ක්‍රියාකාරීත්වයන් මා නැවත වතාවක් ඔබට ගෙනහැර දක්වන්න උත්සාහ කරන හිදී මේ ඉගෙනගත් සිද්ධාන්තයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔබට තේරෙන්න ගනීවි. අණුවැටුම් ආකාරයේ යන්ත්‍රයක් වන මෙය සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ සිරස් වූ ආනත සමතල පෘෂ්ඨ සැකසීම සඳහාය. මේ ආනත පෘෂ්ඨ සකස් කර ගැනීම සඳහා අපිට හැඩගාන යන්ත්‍රය අවශ්‍ය වෙනවා. මේ හැඩගාන යන්ත්‍රය තුළ මෙන්න මේ ටූල් එක මේ දිගේ ගමන් කරවීමට සැලැස්වීමේදී මේ වස්තු කොටස් ගෙවී යාම, රැහී යාම සිදු වෙමින් හැඩයක් නිර්මාණය කර ගැනීම මූලික අරමුණ හැඩගාන යන්ත්‍රයේ. මේ අනුව මේ මගින් සමතල පෘෂ්ඨය තිරස්ව සිරස් අතට කෝණික ආකාරයෙන් සැකසීමේ හැකියාව ලැබේ. කෝණික ආකාරයෙන් තිරස් අතට සිරස් අතට කෝණික ආකාරයෙන් හැඩගාම ගා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙම යන්ත්‍ර ක්‍රියා කරවීමේ යන්ත්‍රණය මත පදනම්ම ආකාර 3කින් දක්නට ලැබේ. මෙන්න මේ යන්ත්‍රය ක්‍රියාත්මක වන ආකාරය අනුව මේ තියෙන හැඩගාන යන්ත්‍රය. මේ ක්‍රියාත්මක වන ආකාරය. දැන් මේ වස්තු කොටසට මෙන්න මේ ටූල් එක. දැන් වයිස් එක එහෙම නැත්නම් දඬු අඬුවත්තර සිර කර සිටනවා. මේ ටූල් එක ලං කරාම මේ ටූල් එක ලං කරලා මේ ටූල් එක දිගේ ඇදගෙන ගියාම මෙන්න මේ ආකාරයට වස්තු කොටස හැඩගා ගැනීම සිදු වෙනවා. හැඩගා ගැනීම සිදු වෙනවා. හැඩවීම සිදු වෙනවා. එහිදී දඟර කඳ මාදිලිය, ජියර මාදිලිය, ද්‍රාව මාදිලිය කියලා ටයිප් 3කට බෙදනවා. මේවා ගැන අපිට සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න දඟර කඳක භ්‍රමණ ශක්තියෙන්, ජියර පද්ධතියක් මාර්ගයෙන්, ඒ වගේම ද්‍රාව හයිඩ්‍රොලික් සිස්ටම් එකක් මාර්ගයෙන් මේ හැඩගාන යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. මේවා විශාල සිද්ධාන්ත කාරණා අඩංගු පාඩම් මාලා. නමුත් අප විෂය නිර්දේශය තුළදී මතක තබා ගන්න මේ යන්ත්‍රයේ මූලික ක්‍රියාකාරීත්වය, මේ මගින් කුමක්ද සිදුවන්නේ, මොකක්ද මේන් සිදුවන්නේ කියන කාරණාව ඔබගේ මනසට කාවැද්දවීම පමණයි අප බලාපොරොත්තු වෙන්නේ. දල අදහසක් ලබා දීම පමණයි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව දුවේ පුතේ මතක තබා ගන්න. ඔබට පුළුවන් කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කරන්න. අන්තර්ජාලය පරිහරණය කරලා මේ එක් යන්ත්‍ර කොටසේ ක්‍රියාකාරීත්වය වීඩියෝ දර්ශන ඔස්සේ ඔබට නැරඹීම තුළින් තවදුරටත් ප්‍රායෝගිකත්වය ඔබට ඉස්මතු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම යන්ත්‍රයේ රැමිය ගමන් කිරීමේ ආකාරය අනුව නැවත මාදිලි දෙකකට බෙදන්න පුළුවන් තිරස් හැඩගාන යන්ත්‍රය සහ සිරස් හැඩගාන යන්ත්‍රය. තිරස් අතට මේ අතට හැඩගාවන්නත් පුළුවන්, මේ අතට හැඩගාවන්නත් පුළුවන්. මේ අතර තියෙන වස්තු කොටසේ මේ දෙසට චලනය වෙලා වස්තු කොටසේ හැඩ කපන්නත් පුළුවන්. මේ අතර චලනය වෙලා මේ අතර තිබෙන හැඩ සකස් කරන්නත් පුළුවන්. ඒ නිසා තිරස් හැඩගාන යන්ත්‍ර සහ සිරස් හැඩගාන යන්ත්‍ර වශයෙන් මේවා වර්ග කීයකට බෙදනවද? වර්ග දෙකකට බෙදනවා. මේ රූප රාමුවේ දැක්වෙන්නේ එවැනි යන්ත්‍ර කොටසක් තිරස් අතර මේ තිරස් අතර හැඩ ගා ගැනීම සඳහා භාවිතා කරන ෂේපින් මැෂින් එකක් එහෙම නැත්නම් හැඩගාන යන්ත්‍රයක්. හැඩගාන යන්ත්‍රයේ ආකාර 4ක ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබේ. තිරස් කැපුම්, සිරස් කැපුම්, ආනත කැපුම්, අවිධිමත් කැපුම්. මොකද්ද මේ වෙන්නේ? මේ වස්තු කොටසේ තිරසට මෙන්න මේ අතට හැඩගා ගන්න පුළුවන්. මේ අතට හැඩගා ගන්න පුළුවන්. ඒ වගේම ආනතව හැඩගා ගන්න පුළුවන්. අවිධිමත් ආකාරයේ හැඩගා ගන්න පුළුවන්. විවිධාකාර වස්තු කොටස් අපිට ලැබෙනවනේ. මේ විවිධාකාර වස්තු කොටස් විවිධාකාර හැඩ තිබෙනවා.
නිසා වර්තමානයේ මේ අපි කතා කරන මේ සියල්ලම මා කලින් කියූ පරිදි බොහෝ වෙලාවට CNC මැෂින් වලින් තමයි දුවන්නේ. කම්පියුටර් නියුමැටික් කන්ට්‍රෝල් මැෂින් වලින් තමයි දුවන්නේ. මේ මැෂින් එකට දෙනවා ප්‍රෝග්‍රෑම් කරලා. මේ වස්තු කොටසේ දිග පළල දීලා, ඒ වස්තු කොටසේ මොන අතරද හැඩ ගෑවෙන්න ඕනේ, මොන ආනතියකටද මේ හැඩ එන්න ඕනේ, අවිධිමත් හැඩ මොනවද කියලා ප්‍රෝග්‍රෑම් කරලා ලබා දුන්නාම ටූල් පෝස්ට් එක ප්‍රෝග්‍රෑම් එක අනුව තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා අපි මේකට කියනවා කම්පියුටර් නියුමැටික් කන්ට්‍රෝල්. XYZ අක්ෂොක්සේ මේ අක්ෂය ගමන් කිරීම මගින් හැඩ ගෑවීම සිදු කරනවා. ඔබට මේ මම පැහැදිලි කරන්නම්. ලී කොටසක් ගන්න. ලී කොටසේ තිබෙනවා කැටයමක් කපන්න. දැන් අපි කැටයම් කපන්නේ කොහොමද දුවේ පුතේ? කැටයම් කපන ශිල්පියා විවිධාකාර ටූල් අතකොළු භාවිතා කරමින් හැඩ ගැන්වීම සිදු කරනවා. කිසියම් ගැඹුරකට ආනතව සිරස්ව තිරස්ව මේ දැව කොටස් ඉවත් කරමින් අර කැටයමේ හැඩය නිර්මාණය කරනවා. නමුත් මේ හැඩ කැවීම, හැඩ ගැවීම මේ සියල්ලම එකතු කරනවා CNC තාක්ෂණයට. ඒ CNC තාක්ෂණයේදී නිර්මාණය කරනවා කුමක්ද පුතේ? මේ කැටයම. ඒ කැටයමේ හැඩ ගෑවෙන ආනත ගැඹුරවල් මේ සියල්ල ලබා දීලා අදාළ ටූල් එක මේ කම්පියුටර් නියුමරික් සිස්ටම් එකෙන් ටූල් එක අර ලී කොටස තුල ගමන් කරවීමෙන් කැටයමේ ආකාරයෙන් නිර්මාණය වෙනවා. මේ තරමට තාක්ෂණය දැන් දියුණු වෙලා. යන්ත්‍ර බඳ මගින් සිදු කරන කාර්ය වන්නේ යන්ත්‍රයේ සමස්ත බරස් දරා සිටීම සහ කිසියම් පෘෂ්ඨයක් මත සවි කිරීමයි. එය චීන චට්ටි වැනි දෘಢ ලෝහයක් මගින් සකස් කර තිබෙන්නේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන කම්පන අවශෝෂණය කළ හැකි ආකාරයටයි. යන්ත්‍රයේ ටැඹ හෙවත් කඳ එහි පාදමට සම්බන්ධ කරමින් නිර්මාණය කර තිබේ. රැමිදාවන යන්ත්‍රය ස්ථාපිත කර තිබෙන්නේ එයටය. රැමිදාවන යන්ත්‍රය මේ තියෙන රැමිය, මේ රැමිදාවනය, මේ රැමිදාවනය, රැමි අගුලුව මේ රැමිය ගමන් කරමින් වස්තු කොටස මේ ආනතව සකස් කිරීම, හැඩ ගැවීම සිදු වෙනවා. අපේ අවසාන කොටසේදී දීර්ඝ වශයෙන් වීඩියෝ දර්ශන සමග බලමු. මෙන්න එවැනි හැඩගාන යන්ත්‍රයක රූප රාමුවක් ඔබට ඉතාම ලස්සනට පේන්න තිබෙනවා. ආයුධ ටැඹ ආයුධය සම්බන්ධ කරනවා. කැපුම් ආයුධය යන්ත්‍ර දඬවඬුවට අදාළ හැඩගාන වස්තුව සම්බන්ධ කරමින් මේ රැමි අගුලුව නිදහස් කරලා ඒ තුල චලනය කරනවා. මේක තිරස් ආකාරයෙන්, සිරස් ආකාරයෙන් චලනය කරාම අදාළ වස්තු කොටස ලියවීම සිදු වෙනවා. මෙන්න මේ සාකච්ඡා කරන මේ පෙන්වන රූප රාමුවේ පෙන්වන යන්ත්‍ර දඬුවඳුවට වස්තු කොටස සම්බන්ධ කරලා මේ රැමි අගුලුව නිදහස් කරලා ඒ තුල චලනය කරන විට මේ කැපුම් ආයුධය මගින් හැඩ ගැවීම ක්‍රියාවලිය සිදු වෙනවා. එහිදී දුවේ පුතේ අපිට මේ භ්‍රමණ ශක්තිය ලබා දෙන මෝටරයෙන් ලබා දෙන භ්‍රමණ ශක්තිය රේඛීය චලිතයක් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාවයි ලැබෙන්නේ. අපි මේදී චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල නැමැති එක සාකච්ඡා කරලා තිබෙනවා. ඒකකයේදී බොහෝ අවස්ථාවලදී මේ චලිත පරිවර්තනයන් මෙන්න මේ කතා කරන යන්ත්‍ර තුල ඔබට දක්නට ලැබෙනවා. බලන්න පුතේ මේ යන්ත්‍ර මෝටරයෙන් ලැබෙන භ්‍රමණ ශක්තිය මේ කොටසේ රේඛීය චලිතයක් බවට පත් වෙලා මේ හැඩ ගැවීම නැත්නම් හැඩ සැකසීම ක්‍රියාවලිය සිදුවන ආකාරයයි මේ ඔබට පේන්න තිබෙන්නේ. දැන් එහෙනම් ඔබට දල අදහසක් ලැබෙන්නේ නැති හැඩගාමී යන්ත්‍රය. ඒ නිසා විභාග ප්‍රශ්නවලදී කිසියම් ප්‍රායෝගික ක්‍රියාවලියක් ප්‍රශ්නයේදී ලබා දෙනවා. එහෙම නැත්නම් කුඩා රූප රාමුවක් ඔබට ලබා දෙනවා. ඒ රූප රාමුවේ කිසියම් මේ වස්තු කොටසේ හැඩයක් ලබා දෙනවා. මේ හැඩය සකස් කර ගැනීම සඳහා පහත දැක්වන යන්ත්‍ර අතරින් වඩා සුදුසුම යන්ත්‍රය වන්නේ කියලා කුමක්ද කියලා බෙන් අහන්න පුළුවන්. එතකොට ඔබට මේ අවබෝධය තියෙන්න ඕනේ. මේක කටපාඩම් කරන්න පුළුවන්ද? මේක කටපාඩම් කරන්න බෑ. මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නයි අවශ්‍ය වන්නේ. ඒ නිසා තමයි මේ ගොඩාක් වීඩියෝ දර්ශන එහෙම නැත්නම් මේවා පින්තූර වචන භාවිතා කරමින් මේ ක්‍රියාකාරීත්වය ඔබට පහදන්නේ. මම වචන ගණනාවක් අලුත් වචන ගණනාවක් ඔබ කවදාවත් අහලා නැති වචන ගණනාවක් මා ස්ලයිඩ් හරහා කියවනවා. මේ කියවීම තුළ ඔබට මේ වචන හුරු වෙන්න පුළුවන්. අලුත් වචන බොහෝ අවස්ථාවලදී අප මේ A-level වලදී අපි සාකච්ඡා කරන්නේ සිංහල මාධ්‍යයෙන්. නමුත් ඉදිරියට අපිට බොහෝ වෙලාවට සිංහල මාධ්‍ය භාවිතා වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වචන තමයි භාවිතා වන්නේ. ඒ සිංහල වචන සමග මම ඉංග්‍රීසි වචනත් වරහන් තුල ඔබට යොමු කරනවා. මේවා එකවරක් හෝ කියවීමෙන් මේ වචන වලට ඔබ හුරු පුරුදු වෙන්න පුළුවන්. ඒ නිසා විභාග ප්‍රශ්නයේදී අපිට ලැබෙන MCQ 50ක් පේපරේ. මේ MCQ 50න්
45කට වඩා ජයග්‍රහණය කරගන්නවා කියලා කියන්නේ තරමක අසීරු කාරණාවක්. ඒ අසීරු කාරණාවට හේතුව ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. බලන්න අප සිලබස් එකේ තියෙන වපසරිය. මම මේ වීඩියෝ දර්ශන මාලාව හරහා සිද්ධාන්ත කාරණා කොපමණ ප්‍රමාණයක් ඔබට ලබා දෙන්න මම උත්සාහ කරනවාද? සමහර අවස්ථාවලදී කවදාවත් ඇස නොගැටුණු කවදාවත් අසා නැති වචන පවා මේ MCQ ප්‍රශ්න තුල තියෙන්න පුළුවන්. ඒ හේතුව නිසා තමයි දුවේ පුතේ ඔබට MCQ 48 49 50 ET විෂය නිර්දේශය තුල MCQ පේපරේ වාර්තා කරගන්න බැරි වෙන්නේ. නිසා මේකට පිළියමක් විදියට මේ අපි DP පදනම යටතේ ලංකා වාසී සියලු දරුවන්ට නොමිලේ ඊටාම විශිෂ්ට අන්දමේ ගුරුවත් පොත විෂය නිර්දේශයේ කරුණු වලට අදාළවම සිද්ධාන්ත කාරණා පූර්ණ වශයෙන් ලබා දීමට මම උත්සාහ කරනවා. මේවා ඔබ නෝට් විදියට සකස් කරගනිමින් පිළිවෙලට මේ නෝට් සකස් කරගමින් අධ්‍යයනය කරොත් අනිවාර්යෙන් නිසකවම ඔබට ඒ සාමාර්ථයක් නිවසේ සිටම ලබා ගන්න බැරි වෙන්නේ නැහැ. හැඩගාන යන්ත්‍රයෙන් කළ හැකි ප්‍රධාන කාර්යයන් ගණනාවක් මෙන්න ඉතා වැදගත්. සිරස්තලයේ කැපීම. තිරස්තලයේ කපන්න පුළුවන්. සිරස්තලයේ කපන්න පුළුවන්. ආනත තලවල මේ ආකාරයෙන් කැපීම සිදු කරන්න පුළුවන්. කත්තු මල්ලේ වීකාණු යතුරු කඩුළු කැපීම වීකාණු මේ වීකාණු කියලා කියන්නේ මේ අන්න වීකාණු කපාගෙන යන්න පුළුවන්. මේ ලෝහ කොටස් මත වී හැඩේ කාණු කපාගෙන යන්න පුළුවන්. යතුරු තහඩු කපන්න පුළුවන්. යතුරු කපන්න පුළුවන්. අවිධිමත් හැඩතල යන්ත්‍ර කිරීම. හිර ඇලි දැති රෝද කැපීම. දැති රෝද කපා ගන්න පුළුවන් මේ හැඩගාන යන්ත්‍රය භාවිතා කරමින් විවිධාකාර කාර්යයන් ගණනාවක් පුතේ මේ මගින් කරගන්න පුළුවන්. මේ ඔබට පේන්නේ හැඩගාන යන්ත්‍රයක ආයුධ රඳවන හිස සම්බන්ධ කර තිබෙන ආකාරය මෙය තමයි වස්තු කොටස මත සම්බන්ධ වෙලා රූට වීමෙන් අදාළ හැඩ සැකසෙන්නේ. මා කියූ පරිදි මෙන්න මේ හිස අපි යාන්ත්‍රිකව සිදු කරත් වර්තමානයේ මේ හිස චලිත කරන්නේ CNC තාක්ෂණයෙන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකින්. දැන් අපි යාන්ත්‍රිකව මිනිස් ශ්‍රමයෙන් මේ චලිත කරන මේ හිස කම්පියුටර් පද්ධතියක් මගින් ස්වයංක්‍රීයව චලිත කිරීමෙන් විවිධාකාර හැඩ ඉතාම සූක්ෂම ලෙස නිර්වද්‍ය ලෙස නිර්මාණය කර ගැනීමේ හැකියාව දුවේ පුතේ වර්තමානයේ අපිට ලැබී තිබෙනවා. ඒ නිසා බොහෝ හැඩගාන යන්ත්‍ර මා නැවතත් කියනවා CNC තාක්ෂණය ඔස්සේ දුවන්න ලෝකයේ පුරා ආරම්භ වී හමාරයි. හැඩගාන යන්ත්‍රය ඇති වැදගත්කම හා අරමුණ. හැඩගාන යන්ත්‍රයක වැදගත්කම සහ අරමුණ. මෙම යන්ත්‍රයේ ප්‍රධානම ක්‍රියාවලිය වශයෙන් දැක්විය හැකි වන්නේ වැඩ කොටස නිශ්චලව තිබෙන අතර ගමන් කිරීම මගින් කටුව භ්‍රමණය නොවීමත්ය. දැන් මේ කටුව භ්‍රමණය වන්නේ නැහැ. කටුව ගමන් කරමින් වැඩ කොටස හැඩයට ගැවීම, ගෙවී යාම තමයි මෙහිදී සිදුවන ප්‍රධාන ක්‍රියාදාමය. ලෝහ කොටස් සැහීමෙන් වැඩ කොටස අදාළ වන අවශ්‍ය හැඩයට මිනුමට හා කැපුම් මතුපිට අවශ්‍ය වන නිමාවකින් යුක්තව සකසා ගැනීමට හැකියාව ලැබෙනවා. වැඩ කොටස අවශ්‍ය හැඩයට මිනුමට කපාගෙන සකස් කර ගැනීමට මෙන්න මේ ආකාරයෙන් හැකියාව ලැබෙනවා. අවශ්‍ය මිනුමට කපා ගැනීමට මෙන්න මේ ආකාරයෙන් හැකියාව ලැබීම තමයි මෙහිදී දුවේ පුතේ සිදුවෙන්නේ. මේ ආකාරයට කපා ගැනීමට හැකියාව ලැබෙනවා. වැඩි කැපුමක් යොදවමින් ඉතා ඉක්මනින් වැඩි ලෝහ ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකියාව ඇතිවීම තවත් කාර්යයකි. ඒ වගේම කුඩා කාලයක් තුළ වැඩි කැපුම් ප්‍රමාණයක් සමග වැඩි ලෝහ ප්‍රමාණයක් ඉවත් කරගන්න පුළුවන්. දැන් ලේත් මැෂින් එක ලේත් මැෂින් එක ගත්තාම කුඩා ද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් මෙයාගෙන් වැඩි ලෝහ ප්‍රමාණයක් කුඩා කාලයේදී ඉවත් කරගෙන හැඩයට සකස් කර ගැනීමේ හැකියාව මෙයට ලැබෙනවා. වේගයෙන් ඉද්ද එයාට මෙහාට ගමන් කරමින් වැඩි ලෝහ ප්‍රමාණයක් මෙයාගෙන් ඉවත් කර හැඩයක් සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. නිෂ්පාදන කාර්යයන්ට අදාළ යන්ත්‍රයක් නොවන අතර විශාලත්වයෙන් අඩු වැඩ කොටස් සැහීම සඳහා භාවිතයට ගැනේ. වැඩ කොටස් සැහීම චිප් කරනවා. චිප් කර කර හැඩ සකස් කරනවා. චිපින් සැහීම රැහීම මේ කාර්ය මේ හැඩගාන යන්ත්‍රයෙන් සිදු කරගන්න පුළුවන්. එසේම යන්ත්‍ර මැස්න මත බඹර යන්ත්‍ර දඬු අඩුවක් කලම්ප කරගත හැක. දැන්
යන්ත්‍රයේ තිබෙන යන්ත්‍ර මැස්ස බේස් එක ටේබල් එක මේ ටේබල් එක මත තිබෙනවා දඬු අඬුවක්. ඒ දඬු අඬුව මගින් යන්ත්‍ර කොටස හිර කර අල්ල ගන්නවා. ඇයි මේ හිර කරලා අල්ලගන්නේ? විශාල වේගයෙන් එයාගේ කටුව එහාට මෙහාට චලනය වීමේදී වැඩ කොටස මේ මේසෙන් ඉවතට විසිවී යන්න පුළුවන්. එය මගහරවා ගැනීම සඳහා මේ හැඩගාන යන්ත්‍රයටම විශේෂයෙන් එනවා කලම්ප කරගත්තලද කලම්ප. එහෙම නැත්නම් දඬු අඬුවක්. ඒ දඬු අඬුව තුළ මෙය හිර කර අල්ලා ගත යුතුයි. එසේම යන්ත්‍ර මැස්සද හැඩ කළ හැකි වනසේද යන්ත්‍ර නිෂ්පාදනය කර ඇත. එබැවින් වැඩ කොටස නොගලවාම අවශ්‍ය හැඩ සැහැදැමීමට පහසුවක් හා හැකියාවක් ගෙන දේ. යන්ත්‍ර නිෂ්පාදනය කර ඇත. එබැවින් වැඩ කොටස නොගලවා වැඩ කොටස ගලවන්නේ නැතුව වැඩ කොටස එහෙම කලම්ප කරලා මේ ටූල් එක හැඩගාන ටූල් එක එහාට මෙහාට චලිත කරමින් මේ සැහීම එහෙම නැත්නම් ගෙවා දැමීමේ සැහැදැමීමේ හැකියාව මෙන්න මේ හැඩගාන යන්ත්‍රයට ලැබීම තවත් විශේෂ ලක්ෂණයක් ලෙස දුවේ පුතේ ගන්න පුළුවන්. ඊළඟට අපි එනවා සෑරුම් යන්ත්‍රය බෝරින් මැෂින්. බෝර් කරනවා. දැන් ඔබ දන්නවා එන්ජින් එක අපි එන්ජින්ම බඳ අපි එන්ජින් බඳ ගත්තාම එන්ජින් බඳේ තිබෙන මේ සිලින්ඩර් කුහර මෙන්න මේ වගේ තියෙන සිලින්ඩර් කුහර කොහොමද නිර්මාණය කරන්නේ? බෝර් කරනවා, හාරනවා, සිදුරු කරනවා. අන්න ඒවා සිදු කරන යන්ත්‍ර ඇත්තට විදීමක් තමයි වෙන්නේ. එහෙම සිදු කරන යන්ත්‍ර අපි සෑරුම් යන්ත්‍ර එහෙම නැත්නම් බෝරින් මැෂින් කියලා කියනවා. නිෂ්පාදන ශේෂ්ත්‍රයේදී අපිට දැක් ගන්න ලැබෙන බොහෝ යකඩ කොටස්, වාහනේ කොටස් මත මේ සිදුරු හැරීම. මේ සිදුරු හාරමින් විවිධාකාර කාර්යයන් සඳහා එකලස් නිර්මාණය කිරීමට වැදගත් වන තවත් යන්ත්‍ර විශේෂයක් ලෙස අපට සෑරුම් යන්ත්‍ර බෝරින් මැෂින් උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ලෝහ දැව වැනි කිසියම් පෘෂ්ඨයක් මත සිදුරු සෑදීම හෝ තිබෙන සිදුරු විශාල කිරීමේ කාර්යය සෑරුම් යන්ත්‍රය මගින් සිදු කිරීම. දැන් ඔබ දන්නවා ඔටෝමොබයිල් පාඩමේදී එහෙම නැත්නම් මූලික ස්වයංචලන තාක්ෂණ වේදේ පාඩමේදී ඔබට මතක ඇති දුවේ පුතේ මෙවැනි සිදුරු ඕලාකාර හැඩයට ගෙවෙනවා. එතකොට මොකද කරන්නේ? වැඩි විස්කම්භය ලැබෙන පරිදි මේ සිදුර විශාල කරලා මේ පිස්ටන් ගමන් කරන කුහරය විශාල කරලා වැඩිපුර රින්ග්ස් තරමක් විශාල පිස්ටන් යොදා හෝ රින්ග්ස් යොදා මේ ස්නාව සකසනවා. මේකට අපි කියනවා එන්ජිම බෝර් කරනවා කියලා. මම මේ සඳහාත් මේ සෑරුම් යන්ත්‍ර බෝරින් මැෂින් තමයි දුවේ පුතේ භාවිතා කරන්නේ. විශේෂයෙන්ම බැර ද්‍රව්‍ය මත විදුම් කටු සිදු කිරීමේදී මෙම යන්ත්‍ර බෙහෙවින් උපකාරී වේ. මෙම යන්ත්‍රය ආකාර දෙකකින් දක්නට ලැබේ. එකක් තිරස් සෑරුම් යන්ත්‍ර, අනිත් එක සිරස් සෑරුම් යන්ත්‍රය. මේ අතට බෝර් කරන්නත් පුළුවන්, මේ අතට බෝර් කරන්නත් පුළුවන්. සිරස් අතට බෝර් කිරීම, තිරස් අතට බෝර් කිරීම. horizontal boring machine and vertical boring machine විදියට මේවා වර්ග වෙනවා. පහත දැක්වෙන්නේ තිරස් විදුම් යන්ත්‍රයක්. මේ තියෙන තිරස් විදුම් යන්ත්‍රයක්. මෙන්න මේ වැඩ කොටස මේ ආකාරයට තිරස් ආකාරයට සිදුරු කර ගැනීම. එහෙම නැත්නම් horizontal boring machine එකක් මේ රූපරාමුවෙන් දැක්වෙනවා. ඒ වගේම මෙහිදී කියනවා තිරස් සෑරුම් යන්ත්‍රයේ ස්ථාවර භ්‍රමණයෙන් යුක්ත සෑරුම් මෙවලමක් රඳවා තිබේ. ද්‍රව්‍ය මත සිදුරු සෑරීම සිදු කරනුයේ එම මෙවලම ආධාරයෙනි. මෙන්න මේ කොටස මගින් මේ කොටස අභ්‍යන්තරයේ සෑරීමක් බෝර් කිරීමක් සිදු කරනවා තිරස් දිශාවට. සිදුර සෑරීම සඳහා සෑරුම් මෙවලම් බෝරින් ටූල් සම්බන්ධ කර තිබෙන්නේ තර්කුව එහෙම නැත්නම් ස්පින්ඩල් එකට. ස්පින්ඩල් එක කැරකෙන කොටස මේ ස්පින්ඩල් එක වර්ක් පීස් එක මේ ස්පින්ඩල් එකට සම්බන්ධ කරලා මේ කොටස හැරීම සිදු කරගන්න පුළුවන්. මේ තිරස් අතට මේ ස්පින්ඩල් එක සම්බන්ධ කරනවා මේ තිරස් අතට සිරස් අතට බෝර් කරන මැෂින් එක රූපසටහනක් තමයි මේ තිබෙන්නේ. මේ ටේබල් එක උඩ වස්තු කොටස සිර කොට තබා මේ ආධාරයෙන් මේ බෝර් කර ගැනීම සිරස් අතට හාරා ගැනීම සිදු කරන්න පුළුවන්. මේ සිරස් දිශාවට සෑරීම සිදුවන vertical boring machine එක පින්තූරයක් තමයි මේ ඔබට දිස් වෙන්නේ. කම්පණය මගින් සිදු කරන සීරුමාරු කිරීමෙන් එහි විස්කම්භය සකස් කරනු ලැබේ. කපණය මගින් සිදු කරන සීරුමාරු කිරීම මගින් එහි විස්කම්භය සකස් කරනු ලැබේ.
ඒදී සැකිල්ලට බඳුන් කරන මූලික කරුණු වන්නේ කුහරේ දිග ගැඹුර හා ගෝලාකාර බවයි. කුහරේ දිග ගැඹුර හා ගෝලාකාර බව. මෙන්න මේ කරුණු මත මේ අදාළ බෝරින් ටූල් තීරණය කරනවා. මම යන්ත්‍රයේ පත්ල බෙඩ් සවි කර තිබෙන්නේ පොළොව මතටය. මේ යන්ත්‍රය පොළොව මතට සවි කරලා ඉතාම ශක්තිමත්ව නොසෙල්වෙන ආකාරයෙන් ශක්තිමත් සම්බන්ධ කරනවා. ඒ හේතු වන්නේ කුමන හෝ සැලවීමක් හරි සිදු වුවහොත් මේ බෝරින් එහෙම නැත්නම් මේ බෝර කරන සිදුරු කරන කුහරේ විවරේ ප්‍රමාණය අඩු වැඩි වීමේ හැකියාවක් පවතන නිසා. චීන චට්ටි වැනි දැඩි ලෝහයක් මගින් නිමවා තිබෙන එම යන්ත්‍රයේ මේසය හා ටැඹ ස්ථානගත කර තවයි. මේසය මත තිබෙනවා මේසය මතට ස්පින්ඩලත් එක්ක කොලම් එක සම්බන්ධලා ස්නේහන ද්‍රව්‍ය යොදමින් තමයි මේ සෑහැරීම සිදු කරන්නේ. විශේෂයෙන් මතක තබා ගන්න මේ ඊටම දැඩි ලෝහ මේ බෝර කරන අවස්ථාවේදී ස්නේහන ද්‍රව්‍ය ඇතිවන ඝර්ෂණයෙන් ඇතිවන තාපය අවශෝෂණය කර ගැනීම සඳහා නිරන්තර ස්නේහන ද්‍රව්‍ය මේ බෝර කරන ස්ථානයට ඉසීම යෙදීම වැදගත් කරුණක් වනවා. යන්ත්‍රයේ ටැඹ නිර්මාණය කර තිබෙන්නේ චීන චට්ටි වැනි දෘඩ ලෝහයක් මගින් වන අතර එය ඉහකඩ අන්ත ඉහළ හා පහළට ගෙන යා හැකි පරිදි සම්බන්ධ වී තිබේ. එමෙන් මේ යන්ත්‍රයේ පාදම හා පැති අතර සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ඉහළ හා පහළ ගමන් කර හැකි පරිදි සැලසුම් කර පවතිනවා. ඉහළට පහළට ගමන් කරන්න පුළුවන් ස්පින්ඩල් එක ඉහළ පහළ ගමන් කරමින් අර කුහරය සෑරීම මේ මගින් සිදු වෙනවා. පහත රූපය මගින් පෙන්වන්නේ සිරස් මාදිලියේ සෑරුම් යන්ත්‍රයක. මේ සිරස් මාදිලියේ සෑරුම් යන්ත්‍රයක්. ඇත්තටම මේක ඩ්‍රිල් මැෂින් එකක් වගේ. ඩ්‍රිල් එකක් වගේ එහා සම්බන්ධ සරල රූප සටහනක් තමයි මේ උඩ පෙන්වා තිබෙන්නේ. සෑරුම් යන්ත්‍රය එහෙම නැත්නම් බෝරින් මැෂින් එකක් සම්බන්ධයෙන්. අපි මේ පරිච්ඡේදය මේ ආකාරයෙන් අවසන් කරනවා. දැන් මේ පරිච්ඡේදය තුලදී අපි යන්ත්‍ර ගණනාවක් උපකරණ ගණනාවක් මේ වෙද්දී සාකච්ඡාට භාජනය කරා. මේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය ඔබ විසින් නැවත නැවතත් බලා මේ සිදුවන ක්‍රියාදාමය හොඳින් අධ්‍යයනය කරලා මනසට ධාරණය කරගත යුතුයි. මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයක් සිදු කරන අවස්ථාවේදී නැත්නම් යන්ත්‍ර කොටසක් දැක්කාම වැඩ කොටසක් දැක්කාම මේ වැඩ කොටස කරන්න සුදුසුම යන්ත්‍රය කුමක්දයි ඔබට નિરાයාසයෙන්ම මැවිය යුතුයි. අපි ඊළඟ පරිච්ඡේදයේදී ඔබ සමග සාකච්ඡා කරනවා මේ තිබෙන යන්ත්‍ර කොහොමද නඩත්තු කරන්නේ? අපි අලුත් වැඩියා කරන්නේ සර්විස් කරන්නේ. එවැනි කාරණා ගණනාවක් පිළිබඳව අපි ඊළඟ කොටසේදී ඊළඟ පරිච්ඡේදයේදී ඔබ සමග දුවේ පුතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.